සුබ උදෑසනක් හැමෝටම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසය යටතේ මිෂන් කොඩෝබා මගින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටින සහෝදර සහෝදරියන් වෙනුවෙන් ප්‍රථම වරට පවත්වනු ලබන විශ්වවිද්‍යාල මාර්ගෝපදේශන සම්මන්ත්‍රණයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙය එක් එක් විෂය ධාරාවන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ඉදිරි දින කිහිපය තුළද පැවැත්වනු ලැබේ. අද දින වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම වැදගත් කරුණු කිහිපයක් දැනුම් දීමට කැමැත්තෙමු. එනම් මෙම වැඩසටහන් සඳහා දිවයින පුරා සහෝදර සහෝදරියන් සම්බන්ධ වන බැවින් ගැටළු වලින් තොරව එය සුමටව පවත්වාගෙන යාම සඳහා ඔබගේ පූර්ණ සහාය බලාපොරොත්තු වන අතර සෑම විටම ඔබගේ මයික්‍රොෆෝනය මියුට් කර තබා ගන්න. ඔබට පාඨමාලා සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවේ නම් වැඩසටහන අවසානයේ ඒ සඳහා වෙන්කර තිබෙන කාලය තුළ එම ගැටලු යොමු කර නිරාකරණය කරගත හැක. එම දැනුම් දීමත් සමග අද දින පැවැත්වීමට නියමිත විද්‍යා විෂය ධාරාවන්ට අදාළ පාඨමාලා දැන්වත් කිරීමේ සම්මන්ත්‍රණය පවත්වාගෙන යාම සඳහා මාගේ මේ ආරාධනය ව්‍යවහාරික විද්‍යාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන අස්නා සොහිරියටයි. Assalamu alaikum Mahiza and assalamu alaikum ඔගොල්ලෝ හැමෝටම and good morning ආයුබෝවන්. ඉතින් ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසය විසින් සංවිධානය කරනු ලබන මිෂන් කෝඩෝබා යටතේ සිදු කරනු ලබන කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේ තවත් අදියරකට. ඉතින් මම අද ඔගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ A-level වලට biology කරා නම් A-level වලට biology කරලා එතනින් එහාට ඔයගොල්ලෝගේ higher studies ගැන guidance එකක් දෙන්න තමයි අද සෙෂන් එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් මගේ නම අස්නා අමීර්. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ නැත්නම් Faculty of Applied Sciences වල දෙවන වසර ශිෂ්‍යාවක්. මහීසා සොයිරිය කිව්වා වගේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්න පුළුවන් සෙෂන් එක ඉවර වෙලා. නැත්නම් ඔයගොල්ලන්ට chat box එකේ දාන්න පුළුවන්. මම ඒ වෙලාවේ කතා කරන දෙයක් සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් chat box එකේ දාන්න. එතකොට මම ඒවට ආන්සර් කරන්නම්. හරි. A-level වලට biology කරපු ඔයගොල්ලෝ දැන් යුනිවර්සිටි select වෙලා ඉනවා. මුලින් මම කියන්න කැමතියි congratulations all of you. එතකොට biological stream එක ගත්තොත් ගොඩක් අය biology කරන්න biology subject එක තෝරගන්නේ medicine කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් like medicine හම්බ වෙන අවස්ථා තියෙනවා, හම්බ වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් medicine හම්බුනේ නැති වුණාම ගොඩක් අයට හරි ප්‍රශ්නයක් තමයි මම ඊළඟට මොකද්ද කරන්න කියන එක. ඉතින් මේ ශ්‍රී ලංකා යුනිවර්සිටි සිස්ටම් එක ගත්තොත් ඕගොල්ලන්ට කරන්න පුළුවන් opportunities follow කරන්න පුළුවන් courses ගොඩාක් පාඨමාලා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ biology stream එක යටතේ. ඔයාලට ඒ කියන්නේ biology කියන්නේ ගොඩාක් diverse stream එකක්. ඒක biology කියන්නේ ගොඩක් diverse stream එකක්. ඒක agriculture තියෙනවා, marine biology තියෙනවා, botany තියෙනවා, zoology තියෙනවා. එතකොට medicine ගත්තොත් medicine වලත් තියෙනවා western medicine, එතකොට ayurveda, yunani, dentistry, veterinary, nursing, pharmacy courses. ඒ වගේ courses ඒ කියන්නේ biology කරාම යන්න තියෙන path එක හරිම diverse. ඉතින් ඔයාලගේ ISET score එක අනුව ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් ඔගොල්ලොන්ගේ ඊළඟ ස්ටෙප් එකට ඔගොල්ලෝ මොකද්ද කරන්න කියලා. දැන් එතකොට දැන් මෙන්න මේ ඩයග්‍රෑම් එකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මම හිතනවා biology degrees මොන වගේවද කියලා. එතකොට දැන් අපි මේ හයිරාකි එකේ නැත්නම් මේ පිළිවෙලේ ඉහළින්ම තියෙන්නේ මෙඩිසින් කියන එක.
හරිද? එතකොට මෙඩිසින් ගත්තාම මම ඉස්සරහට ස්ලයිඩ්ස් වල ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේ හැම ඩිග්‍රී එකක්ම හැම යුනිවර්සිටි එකකම නැහැ. දැන් ඩෙන්ටල් ගත්තොත් ඩෙන්ටල් හැම යුනිවර්සිටි එකකම නැහැ. ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගත්තොත් ඒක හැම යුනිවර්සිටි එකකම නැහැ. ඒ වගේම ඊට වඩා පොඩි ඩිග්‍රීස් ගත්තත් හැම යුනිවර්සිටි එකකම හැම එකක්ම නැහැ. සමහර යුනිවර්සිටිස් හරි කියන්නේ විශේෂ පාඨමාලා රසක් ඔෆර් කරනවා ඔයගොල්ලන්ට. Okay, so biology degree එක ගත්තොත් ඒකේ hierarchy එකේ උඩින්ම තියෙන medicine වලින් පටන් ගත්තාම පහළට ගොඩාක් දේවල් තියෙනවා dental vet එහෙම කියලා. එතකොට අද ඔයගොල්ලන්ට basic idea එකක් ලැබෙයි biology degrees මොන වගේ පාඨමාලාද ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් කියලා ලංකාවේ state university එක. ඒ වගේම job market එක මොන වගේද කියලා. ඉතින් ඒ කියන්නේ පොඩි දෙයක් මම කියන්න ඕනේ දැන් කොමර්ස් නැත්නම් මැත්ස් වගේ දෙයක් කරාම ජොබ් මාකට් එකට වඩා බයොලොජි ජොබ් මාකට් එක පොඩක් ස්පෙસિෆික්. ඒ කියන්නේ බයොලොජි කරපු කෙනෙක්ට ගිහිල්ලා ඒ කියන්නේ බයොලොජි කරාම දැන් ටීචින් වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් නෙමෙයි මම කියන්නේ. දැන් සමහර දේවල් තියෙනවා ඒ කියන්නේ කොමර්ස් මැත්ස් කරාම ඒගොල්ලන්ට නිකන් ජෙනරලි කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එතකොට බයොලොජි වල ජොබ් මාකට් එක ඊට වඩා ස්පෙસિෆික් හින්දා තමයි සමහර කට්ටිය හිතන්නේ මෙඩිසින් හම්බුනේ නැත්නම් ජොබ්ස් නැහැ වගේ දේවල්. ඉතින් ඕගොල්ලෝ කරන ඩිග්‍රී එක තෝරගනිද්දී මම කියන්නේ මෙඩිසින් හම්බුනේ නැත්නම් ඕගොල්ලෝ කරන ඩිග්‍රී එක තෝරගනිද්දී ඕගොල්ලෝ ගොඩක් මතක තියාගන්න ඕන දෙයක් තමයි ශ්‍රී ලංකාවල ඔයාලා ශ්‍රී ලංකාවල ඉන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම ඒ කියන්නේ මයිග්‍රේට් කරන්න නැතුව වෙන රටකට ඕගොල්ලෝගේ ප්ලෑන් එක කොහොමද එන්නේ ඒකට හොඳ සබ්ජෙක්ට් එකක් නැත්නම් ඔයාලගේ ජොබ් මාක් ඔයාලට කරන්න ඔයාලා කරන්න ආස ෆීල්ඩ් එක රස්සාවක් ෆීල්ඩ් එක කියන්නේ ජොබ්ස් ඒ කියන්නේ ඔයාලා ජොබ් එකක් විදියට කරන්න කැමති දෙයකට අදාළ සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක ගොඩක් වැදගත්. දැන් ඔයාලට කියන්නේ පර්ටිකියුලර් ඇම්බිෂන් එකක් ඇත්තිනේ. ඉතින් ඒ ඇම්බිෂන් එකට යන්න ඕන හින්දා ඔයගොල්ලෝ කැමති නැති දෙයක් තෝරගන්නත් එපා. මොකද කැමති නැති දෙයක් තෝරගෙන ඉස්සරහට ඒක කරගෙන යන්න ලේසි නැහැ. ඒ හින්දා තමන්ගේ කැමැත්තත් වැදගත්. ඒ වගේම ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න දෙයින් තමන්ට මොකක් හරි ෆියුචර් එකට ෆියුචර් එකට ලයික් ගොඩක් ෆෘට්ෆුල් දෙයක් වෙනවා නම් නැත්නම් ගොඩක් ඵලදායී විදිහට ඔයාලගේ ඩිසිෂන් එක ගන්න කියලා මම මුලින්ම කියන්න කැමතියි. එතකොට අපි කෝසස් ගත්තොත් බයොලොජි කරපු කට්ටිය කෝසස් ගත්තොත් මෙඩිසින් කියන්නේ වෛද්‍ය විද්‍යාව. එතකොට ශ්‍රී ලංකාවල යුනිවර්සිටිස් වල කියන්නේ බයොලොජි කරොත් ගොඩක් හයි ඉසෙට් ස්කෝර් එකකින් තමයි මෙඩිසින් වලට තෝරගන්නේ. මෙඩිසින් ප්‍රෝග්‍රෑම් කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එක හැම යුනිවර්සිටි කියන්නේ තියෙන යුනිවර්සිටිස් ඔක්කොගෙම මෙඩිකල් ෆැකල්ටි එක වෙනම තියෙනවා. එතකොට ඒ මෙඩිකල් ෆැකල්ටි එකේ ඔයගොල්ලෝගේ යුනික් ගයිඩන්ස් බුක් එක මම හිතනවා ඔයගොල්ලෝ හැමෝගාම තියෙනවා කියලා. ඒකේ මීට වඩා ස්පෙસિෆික් තියෙනවා කියන්නේ මේ කෝස් එක කියන්නේ මේ පාඨමාලාව කොච්චර කාලයකට යනවද කොච්චර අවුරුදු ගාණක් යනවද එහෙම කියලා. ඉතින් මෙඩිසින් ඊට පස්සේ ඩෙන්ටල් කියන්නේ දන්ත විද්‍යාව ඊට පස්සේ වෙටරිනරි සයන්ස් සත්ව විද්‍යාව එතකොට ඇග්‍රිකල්චර් ඇන්ඩ් ටෙක්නොලොජි මැනේජ්මන්ට් ඇග්‍රිකල්චර් food science and nutrition, food science and technology, Ayurvedic medicine and surgery, Unani medicine and surgery. Food science and nutrition කියන්නේ එකක්, food science and technology කියන්නේ තව එකක්. මම එතනට එන්නම්. ඒ වගේම තියෙනවා සිද්ධ medicine and surgery, biological sciences. Biological sciences තමයි ඔය science faculty කියලා කියන්නේ. ඉතින් කියන්නේ BSc biology නැත්නම් Bachelor of Science degree එක offer කරන්නේ biological science වලින් applied sciences කියලා කියන්නේ ව්‍යවහාරික විද්‍යාව. ඒකටයි biologicals ඒ කියන්නේ ඒකේ සුළු වෙනස්කම් කිහිපයක් තියෙනවා. nursing, pharmacy, medical laboratory sciences, radiography, physiotherapy, molecular biology. දැන් මම අර කලින් කිව්වා වගේ මේ හැම ඩිග්‍රී එකක්ම හැම යුනිවර්සිටි එකකම නැහැ. දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝගේ ගෙවල් ළඟ තියෙන යුනිවර්සිටි එකකට යන්න. ඒ වගේම දැන් ඔයාලා කැන්ඩි වල ඉන්න කවුරු හරි නම් ඔයාලට පෙරදින යුනිවර්සිටි එකට නම් යන්න ඕනේ. ඔයාලට මොලිකියුලර් බයොලොජි තෝරගෙන හරියන්නේ නැහැ. මොකද මොලිකියුලර් බයොලොජි තියෙන්නේ යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ යටතේ. එතකොට අන්න ඒ වගේ දේවලුත් ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ. ඔයාලා කියන්නේ ජියෝග්‍රැෆිකල් ලිමිටේෂන්ස් ඔයගොල්ලෝට බලපානවා නම් ඔයගොල්ලෝ ගෙදරින් කැම්පස් යන්න කැමති නම් අන්න ඒ වගේ දේවල්
අන්න ඒ වගේ දේවල් බලපානවා ඔගොල්ලොන්ගේ ඒ ඩිසිෂන් එකට. හරිද? එතකොට මේ තියෙන්නේ qualification framework. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ normally මොකක් හරි higher study දෙයක් කරාම දැන් ඔයගොල්ලෝ පාසලෙන් ලබා ගන්නේ primary education. එතකොට A levels, O levels, secondary education. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝගේ higher studies ඒ tertiary education එකට ඒ කියන්නේ levels ගොඩක් තියෙනවා. හරිද? එතකොට certificate and advanced certificate, diploma, higher diploma කියන්නේ ඒ කියන්නේ university දැන් අපි කතා කරන්නේ ඒ හතර ගැන නෙමෙයි. අපි කතා කරන්නේ bachelors and upwards. ඔයගොල්ලෝ university degree එක සාර්ථකව නිම කරොත් ඔයගොල්ලන්ට bachelors and ඊට වඩා qualification එක එතනින් වැඩි වෙන පිළිවෙලට තමයි හම්බෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ඕන නම් දැන් ඔයාලගේ degree එක තියෙන අවුරුද්දෙන් අවුරුද්දට මේ qualification framework එක වෙනස් වෙනවා. දැන් bachelors එකක් නිකන් normal bachelors එකක් 3 years general degree එකක්. එතකොට honors කියලා කියන්නේ special degree එකක්. ඒක 4 years. එතකොට MA MSc කියලා කියන්නේ masters. එතකොට PhD. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කවුරු හරි lecturer කෙනෙක් වගේ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට bachelors නැත්නම් special එකක් කරලා මදි. අනිවාර්යෙන් PhD එකක් කරන්නම ඕනේ. එතකොට ඔයාලා university lecturer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මුල ඉඳන්ම ඒ target එක තියෙන්න ඕනේ. මොකද දැන් for an example අපි දැන් මම කියන ජයවර්ධනපුර යුනිවර්සිටි එක ගැන මම හිතන්නේ කොළඹුත් ඒ වගේ ඒ හා සමානයි. Okay, so දැන් මම කියන්නම් ජයවර්ධනපුර යුනිවර්සිටි එක ගැන නැත්නම් කොළඹුත් මේ හා සමානයි. දැන් අපේ commerce degrees ගත්තොත් ඒගොල්ලොන්ගේ මුල ඉඳන් 4 years. එතකොට යාලා මුල ඉඳන් අර එක්කෝ honors නැත්නම් එහෙම මුල ඉඳන් ඒගොල්ලන්ට 4 year degree එකක් they can choose. හරිද? දැන් අපේ දැන් applied sciences ගත්තොත් ව්‍යවහාරික විද්‍යාපීඨය ගත්තොත් අපි විද්‍යාපීඨයට යද්දී අපි මුලින් යද්දී අපි යන්නේ සාමාන්‍ය 3 year program එකකට 3 year general degree program එකකට තමයි අපි යන්නේ. එතකොට අපි ඒ 3 years complete කරොත් අපිට ලැබෙන්නේ මේ number 5 green color වලින් denote කරලා තියෙන bachelor degree BSc science කියලා bachelor degree එකක් තමයි ලැබෙන්නේ. එතකොට දැන් අපි ස්පෙෂල් යනවද නැද්ද නැත්නම් අපිට මේ honors එක හම්බ වෙනවද නැද්ද කියලා අපිට decide වෙන්නේ අපේ second year එකේ අපේ ඔය අපි exams වලින් perform කරලා තියෙන විදිහ අනුව. දැන් මම හිතනවා ඔයාලා GPA කියන concept එක ගැන familiar වෙන්න ඇති කියලා. ඉතින් මේ ඒ GPA එක කියලා කියන්නේ ඒක නිකන් average එකක් වගේ. දැන්ට ඔයගොල්ලෝ ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක නිකන් average එකක් වගේ. නිකන් ඒ marks අනුව තමයි තීරණය වෙන්නේ. සුළු පිරිසකට තමයි ඒ special යන්න වරම් ලැබෙන්නේ. ඉතින් ඔයාලගේ ambition එක නිකන් lecturer කෙනෙක් වගේ වෙන්න නම් ඔයගොල්ලන්ට මුල ඉඳන් ඒකට වැඩ කරන්න සිදු වෙනවා. මොකද ඒකට first year first exam එකේ ඉඳන් බලපානවා ඔයාලගේ grades ඔයාලගේ marks. ඉතින් අර දැන් අපි මේ career guidance එකකිනුත් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට يعني හොඳ idea එකක් දෙන යුනිවර්සිටි එකට යන්න කලින් so ඔයාලගේ මේ මෙතනින් ඉස්සරහට තියෙන career එක plan එකක් ඇතුව යන්න. කිසිම දෙයක් නොදැනුවත්ව යනවට වඩා ඒක ගොඩක් හොඳයි. හරිද? එතකොට අන්න ඒක තමයි මට කියන්න ඕනේ. දැන් ඔයාලට lecturer අර එක් තමන්ට කැමති දැන් තමන්ට සාමාන්‍යයෙන් ජොබ් එකකට යන්න ඕන නම් තමන් ගාව يعني මෙහෙමයි education qualifications විතරක් තිබිලා මදි. ඔයගොල්ලන්ට soft skills උත් වැදගත්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ personality etc ඒ වගේ දේවල්. ඒ වුණාට දැන් ඔයාලට එක්තරා දැන් මම ආයි කියනවා නම් ඔයාලා හිතන්න ඔයාලට මොකක් හරි ජොබ් එකකට යන්න ඕනේ. ඉතින් ඔයාලට ඒ ජොබ් එකට අවම සුදුසුකම masters නම් මෙන්න මේක නම් අවම සුදුසුකම masters නම් ඔයගොල්ලන්ට honors එකක් තියාගෙන යන්න අමාරුයි. එතකොට competition එක වැඩි. තව masters ගත්ත කට්ටිය ඉන්නවා නම් ඔයාලට ඒ job එක ලබා ගන්න තියෙන chances අඩුයි. ඒ හින්දා තමන්ගේ degree එක වටිනාකමින් වැඩි වෙන්න තමන්ට ලැබෙන opportunities වැඩි. ඒ හින්දා ඒකත් එක්ක දැන් ඔයාලා ගොඩාක් hard work කරන්න පුළුවන් නම් අන්න ඔයාලා එතකොට දැන් හැම course එකක්ම එක වගේත් නෙමෙයි. ඉතින්
ඔයාලා ගොඩක් හાર્ඩ් වර්ක් කරන්න පුළුවන් නම් ඕන දෙයක් තෝරගත්තට කමක් නැහැ. ඒ වුණාට ඔයාලට එක්ස්ට්‍රා කරිකියුලර් දේවල් තියෙනවා නම් නැත්නම් ඔයාලා වර්ක් කරන ගමන් යුනිවර්සිටි එක මැනේජ් කරන කට්ටිය නම් අර මල්ටි ටාස්ක් කරන කට්ටිය නම් ඔයගොල්ලෝ හිතලා බලන්න ඕනේ. මොකද ගොඩාක් අමාරු දෙයක් තෝරගෙන නිකන් මාස්ටර්ස් PhD තත්ත්වයට යන්න ගොඩාක් වැඩ කරන්න සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒ අයිඩියා එක තමයි මම මේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක හරහා ඔයගොල්ලන්ට දුන්නේ. දැන් අපි කෝසස් බලමු එකින් එක. හරි. දැන් මෙඩිසින් කෝසස් ගත්තොත් මෙඩිසින් කෝසස් යටතේ තියෙනවා මෙඩිසින් දැන් MBBS දැන් ඔයාලා ඩොක්ටර්ස්ලා ගාවට යද්දී ඕන තරම් ඔයගොල්ලෝ දන්නවා ඇති MBBS it stands for Bachelor of Medicine Bachelor of Surgery. හරිද? එතකොට Bachelor of Dental Surgery කියන්නේ BDS. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්නේ ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට. එතකොට ආයුර්වේදික් මෙඩිසින් තියෙනවා, ආයුර්වේදික් මෙඩිසින් and surgery තියෙනවා, Bachelor of Pharmacy, Bachelor of Science in Optometry, ඒ කියන්නේ ඇස් හා සම්බන්ධ. එතකොට Bachelor of Physiotherapy. දැන් මෙඩිකල් දැන් කියන්නේ මේවා හදාරන්න ඔයගොල්ලන්ට මෙඩිසින් කියන්නේ දැන් MBBS කරන්න නම් ඔයගොල්ලන්ට ISED ස්කෝර් එක කියන්නේ ඒකට තෝරගන්නේ ISED ස්කෝර් පිළිවෙලට හැම ඩිස්ට්‍රික්ට් එකෙන්ම තෝරගන්න කෝටා එකක් තියෙනවා නැත්නම් ප්‍රමාණයක් තියෙනවා ලිමිට් එකක් තියෙනවා. එතකොට ඔයාලා ඒකට යන්න නම් මෙඩිසින් වලට සිලෙක්ට් වෙන්නම ඕනේ. ඔයාලට ශ්‍රී ලංකාවේ ස්ටේට් යුනිවර්සිටි එකකට මෙඩිසින් කරන්න යන්න ඕන නම් ඔයාලා මෙඩිසින් වලට සිලෙක්ට් වෙන්න ඕනේ. ඒක A level වලින් කරන්නේ. දැන් A level biology වලට දැන් ඔයාලා දන්නවා අපේ ස්ටෑන්ඩඩ් සබ්ජෙක්ට් කම්බිනේෂන් එක biology chemistry physics. එතකොට සමහර කට්ටිය ෆිසික්ස් වෙනුවට නිකන් ඇග්‍රි වගේ සබ්ජෙක්ට් එකක් කරන කට්ටිය ඉන්නවා. ඒ වුණාට මෙඩිසින් යන්න ඕන නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆිසික්ස් කරලා තියෙන්න ඕනෙමයි. ඕකේ? මේක තමයි ඒකෙන් කියන්නේ මෙඩිසින් වලට විතරක් නෙමෙයි ඩෙන්ටල් වෙටරිනරි ආයුර්වේද යනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ බයොලොජි කෙමිස්ට්‍රි එක ඇග්‍රිකල්චර් කරලා 3 years හම්බුණත් ඔයාලට මෙඩිසින් සිලෙක්ට් වෙන්න බෑ. Okay so මේ තියෙන්නේ medical faculties ශ්‍රී ලංකාවල තියෙන medical faculties වල සමහර pictures ඔයාලට බලා ගන්න බලන්න සමහර විට ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති මේ තියෙන්නේ Faculty of Medicine of Kelaniya. This is Ruhuna. හරි. දැන් මම කිව්වා කලින් හැම course program එකක්ම හැම යුනිවර්සිටි එකකම නැහැ කියලා. ඉතින් මෙන්න මේක එකට හොඳ example එකක්. දැන් dental surgery. දැන් ඔයගොල්ලන්ට dentist කෙනෙක් වෙන්න ඕන නම් දැන් medicine වලට පස්සේ biological courses පාඨමාලා ගත්තොත් ඊට පස්සේ තියෙන්නේ dental dentistry. එතකොට ඒකට තෝරගන්නේ ඉතාමත් සුළු පිරිසක්. මම හිතන්නේ මට කියන්නේ මට ඒක හරියටම ෂුවර් නැහැ. ඒ වුණාට ඒකට තෝරගන්නේ නිකන් 100ක් ඇතුළත පිරිසක්. ඉතින් ඒක හැම යුනිවර්සිටි එකකම නැහැ. ඉතින් හැම යුනිවර්සිටි එකම ඒක දැන් ඔෆර් කරන්නේ dental surgery ඔෆර් කරන්නේ University of Peradeniya and University of Jayawardhanapura වල විතරයි. ඉතින් අර දැන් ඔයගොල්ලෝ දැන් අර යුනිවර්සිටි ඔයාලා දැන් ප්‍රෙෆරන්සස් දානවනේ දැන් යුනිවර්සිටි වලට ඇප්ලයි කරද්දී මට මේ යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී එක ඕනේ කියලා ඇප්ලයි කරද්දී ඔයාලා ඒ කියන්නේ අර ඩෙන්ටිස්ට්‍රි වලට දානවා නම් ඒ කියන්නේ ඒක ගොඩක් කෙයාර්ෆුල් වෙන්න. මොකද ඉතාමත් සුළු පිරිසකට දැන් සමහර විට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේක මිස් වුණොත් ඒක ලැබෙයි කියලා. එහෙම නෙමෙයි. ඒක තෝරන්නේ ඉතාමත් සුළු පිරිසක්. ඉසෙඩ් ස්කෝර් එක ඒ කියන්නේ මෙඩිසින් වලට හැමෝම ගත්තට පස්සේ ඉතුරු වෙන ඉතාමත් සුළු පිරිසක් තමයි මුළු ලංකාවෙම තෝරගන්නේ ඩෙන්ටල් සර්ජරි වලට. ඉතින් මේ ඔයගොල්ලෝ like dentist කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක හරිම ස්ලිම් chance කියන්නේ ඔයගොල්ලෝගේ chance එක හරිම ස්ලිම්. මොකද අර සුළු පිරිස නිසා ඒ වගේම ඒ කියන්නේ තියෙන්නේ යුනිවර්සිටිස් දෙකක නිසා.
and biochemistry and molecular biology ගත්තොත් biochemistry and molecular biology මේ කියන්නේ මේක තියෙන්නේ يعني කොළඹ යුනිවර්සිටි එක යටතේ තියෙන්නේ ඒ වුණාට like ඒගොල්ලෝගේ යුනිවර්සිටි එක like biochemistry and molecular biology unit එක ඒක තියෙනවා වෙනම like ආසන්නයේම තමයි දැන් එයාලාගේ ඩිග්‍රී එක මේකටත් ඕනේ ගොඩක් high Z score එකක් dental vet වගේ දේවල් වලට පස්සේ ගොඩක් high Z score එකකින් තමයි biochemistry and molecular biology වලට කට්ටිය තෝරගන්නේ. එතකොට molecular biology වලට ඔයගොල්ලන්ට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකට යන්න. because සමහර programs වල දැන් අපේ කියන්නේ මේ තියෙන සමහර පාඨමාලාවලට ඒගොල්ලෝ aptitude test එකක් ලියන්න දෙනවා. ඔය radiography වල වගේ එහෙම speech therapy වගේ දේවල් එහෙම ඒගොල්ලෝ A level වලට පස්සේ apply කරපු يعني ඒකට apply කරන හැමෝවම aptitude test එකක් තියෙනවා. ඒක නිකන් qualification exam එකක් වගේ. ඉතින් ඒ aptitude test එකෙන් පාස් වෙන කට්ටියව විතරයි එයාලා apply කරලා ඕගොල්ලන්ට marks තිබ්බත් ඒ aptitude test එක පාස් නැත්තම් ඕගොල්ලොන්ව තෝරගන්න ඉඩ නැති වෙන්න තියෙනවා. නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ aptitude test එක ඒගොල්ලෝ කලින් inform කරනවා. මෙන්න මෙදාට news වල newspapers වල එහෙම publish කරනවා. මෙන්න මෙදාට මේ course එක සම්බන්ධ මේ අවුරුද්දේ ළමයිට aptitude test එකක් තියෙනවා. ඊට පස්සේ ඒ aptitude test එකේ results නිකුත් කරාට පස්සේ තමයි ඔයාලා ඒකට තේරිලාද නැද්ද කියලා ඒගොල්ලෝ ඔයාලට inform කරන්නේ. Okay දැන් ඒ වගේම දැන් biochemistry and molecular biology වගේ subjects වලට සමහර courses වලට ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝගේ application එකත් එක්ක එවන්න කියලා ඔයගොල්ලෝ ඇයි මේක තෝරගත්තේ නැත්නම් ඒගොල්ලෝගේ මොනවා හරි topic එකක් යටතේ මොකක් හරි article එකක් හෝ essay එකක් හෝ ලියලා එවන්න කියලා සමහර courses තියෙනවා. එතකොට ඔයාලට ඔයාලා ලියලා යවන කියන්නේ ඒකටත් කියන්නේ particular marks ගානක් allocate වෙනවා. එතකොට ඒකත් බලලා එතකොට ඔයගේ දේවල් Z score එක මත විතරක් පදනම් වෙච්ච ඒවා නෙමෙයි. ඒක තමයි මට කියන්න ඕනේ. එතකොට biochemistry and molecular biology ගත්තම මට තව දෙයක් add කරන්න ඕනේ. ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ faculty of applied sciences වල අලුතින් combination එකක් start කරලා තියෙනවා. අලුතින් combination එකක් start කරලා තියෙනවා genetics and molecular biology unit කියලා. දැන් අපේ යුනිවර්සිටි එකේ කියන්නේ අපේ faculty එකේ structure එක මම ඔයගොල්ලන්ට පොඩි idea එකක් දුන්නොත් දැන් ඔයාලා applied sciences වලට තේරුණාට පස්සේ ඔයාලට එහෙම හිතන හැම subject එකම කරන්න නැහැ. එයාලට කියන්නේ එක අවුරුද්දක මෙන්න මේ combination තියෙනවා කියලා ඔගොල්ලන්ට කියනවා. ඒ කියන්නේ හැම combination එකකම තියෙනවා subjects 3ක්. ඊට අමතරව subjects කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හැම combination එකකම subjects 3 තියෙනවා. දැන් for an example genetics and molecular biology combination එක ගත්තොත් ඔයාලට ඒ subject එක කරන්න තියෙන්නේ biology chemistry එක. එතකොට මේක පටන් ගත්තේ තාම batches දෙකයි. මම ඒකේ second batch student කෙනෙක්. දැන් අපිට එක senior batch එකයි තියෙන්නේ. අපේ special program එකත් it is being processed. මේ දවස්වල corona හින්දා පොඩ්ඩක් ඒක late delay වෙලා තියෙන්නේ. ඒ අරෙන්න කොළඹ යුනිවර්සිටි එක අරෙන්න ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ applied sciences වල තියෙනවා genetics and molecular biology combination එකක්. එතකොට veterinary science මේකත් මම කලින් කිව්වා වගේ veterinary sciences තියෙන්නේ University of Peradeniya වල විතරයි. මේ හැමදේම ඒ වගේ radiography තියෙන්නේ University of Peradeniya වල, physiotherapy තියෙන්නේ University of Colombo and University of Peradeniya වල විතරයි. එතකොට එයාලගේ sometimes Z score එක වැඩි අවස්ථාවක් තියෙනවා ගොඩක් කියන්නේ significantly වැඩි නැහැ. ඒ වුණාට අර මම කියවා වගේ අර aptitude tests සමහර courses වලට දීලා තමයි ගන්න. ඕගොල්ලන්ට ඒක join වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේවට apply කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට aptitude test එක පොඩ්ඩක් follow up කරන්න news and social media වල ඒක තියෙන්නේ කවද්ද කියලා ඒක online තියන්නත් පුළුවන්. online තියයිද දන්නේ නැහැ. online තියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒකට aptitude test එකට call කළාම aptitude test එක අනිවාර්යෙන් කරන්න. මොකද aptitude test එක pass නොවි අන්තිමට ඔයගොල්ලන්ට ඒ course එකට select වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න ඉඩ තියෙනවා.
මේ medical laboratory sciences, food sciences and technology. දැන් food sciences and technology ගත්තොත් food sciences and technology තියෙනවා University of Peradeniya වල and University of Jayawardhanapura වල. ඒ වගේම තව එකක් තියෙනවා Wayamba University එකේ food and nutrition කියලා. So ඒ දෙක වෙනස්. ඒ දෙක වෙනස්. දැන් food sciences and technology ගත්තහම ඒක දැන් අපි කිව්වොත් applied sciences වෙනම තියෙනවා. දැන් food sciences and technology ජයවර්ධනපුර වල දැන් ඒ ළමයි අදාළ වෙන්නේ faculty of applied sciences වලට තමයි. ඒ වුණාට එයාලා දැන් food science වලට පස්සේ මෙතන තියෙන්නේ biological sciences, University of Sri Jayawardhanapura biological sciences. So biological sciences ළමයි අයිති වෙන්නේ faculty of applied sciences වලට. එතකොට food science and technology ළමයිනොත් අයිති වෙන්නේ faculty of applied sciences වලට තමයි. ඒ වුණාට අර ඒගොල්ලොම තෝරලා ගන්න ISETSCO එක ඊට වඩා biological ඊට වඩා ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් food science and technology වලට වැඩි ISETSCO එකක් ඕනේ biological sciences වලට වඩා. ඒ හින්දා අර ඒගොල්ලෝ එකම ෆැකල්ටි එකට අදාළ වුණත් එයාලව තෝරන ISETSCO වෙනස් වෙච්ච courses තියෙනවා. So ඒකත් ඔයගොල්ලෝ attention pay කරන්න ඕන fact එකක්. එයාලා ඒ කියන්නේ එයාලා එකම faculty එකේ වුණාට course එකෙන් course එකට ඔයගොල්ලොන්ව තෝරන්න ඔයගොල්ලන්ට ලැබෙන course එක වෙනස් වෙන්න පුළුවන්. දැන් for an example කලින් ගත්තොත් කලින් මම කිව්වා වගේ molecular biology වලට දැන් molecular biology වලත් දැන් Colombo University එකටත් ඒ molecular biology unit එකට ගන්න හරියම අඩු පිරිසක් නිකන් 70 to 50 to 70 වගේ සුළු පිරිසක්. දැන් මම කිව්වා වගේ genetic combination එකට දැන් අපි හැමෝම තේරුනේ ජයවර්ධනපුර වල applied sciences වලට තමයි. ඒ වුණාට අපේ combination එකේ ඉන්නේ අපේ batch එකේ just 31 students. එතකොට එයාලව ගත්තේ ISETSCO එක වැඩි වෙන පිළිවෙලට. එතකොට ඔයාලා apply කරාට දැන් ඔයාලා මේ හැමදේම ඔයාලා ආස හිතලා subject එකකට apply කළාට සමහර විට ඕගොල්ලොන්ට ලැබෙන්නේ නැතුව යන්න පුළුවන් university එක ඇතුළට ගියාට පස්සෙත්. මොකද ඒවා ගන්නේ ISETSCO පිළිවෙලට. ISETSCO සමහර subjects ගොඩක් අමාරුයි. එතකොට university එකේ management එක ISETSCO එක පිළිවෙලට තමයි ඔයාලව ඒ courses වලට තෝරලා ගන්න. ඉතින් එහෙම කියලා apply නොකර ඉන්න එපා. මගේ ISETSCO එක අඩුයි ඒ හින්දා මට ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා apply කරන්න නැතුව ඉන්න එපා. සමහර විට lucky වෙන්න පුළුවන්. So තමන් මොනකටද කැමති ඒක apply කරන්න. ඒක apply කරන්න ඒ පිළිවෙලක් තියෙනවා නම් තමන් කැමති order එකක් තියෙනවා නම් මේකට පස්සේ මේක priorities දෙන විදිහට. එතකොට ඒක apply කරන්න තමන් කැමති දේ. තමන්ට ඒක හම්බුනේ නැත්නම් තමන්ගේ රිසල්ට් එකට ගැලපෙන ඊට සුදුසු කෝස් එකක් හම්බ වෙයි. biological sciences ගත්තාම biological sciences තියෙනවා මෙන්න මේ universities වල University of Colombo, University of Peradeniya, University of Sri Jayawardhanapura, University of Kelaniya, University of Jaffna, University of Ruhuna, University of Eastern, University of Southeastern. එතකොට දැන් for an example කියනවා නම් දැන් කොළඹ වල science biological sciences වලට තේරෙන කට්ටිය තේරෙන්නේ faculty of science. ඒකට එයාලා FOS faculty of science වලට. ඒ වුණාට ශ්‍රී ජයවර්ධනපුර University එකේ biological sciences වලට තේරෙන කට්ටිය ඒක faculty of science කියලා නෙමෙයි කියලා කියන්නේ. ඒක විද්‍යාපීඨය නෙමෙයි. ඒක ව්‍යවහාරික විද්‍යාපීඨය. Faculty of Applied Sciences FAS. එතකොට ඒක වෙනස් වෙන්නේ අපි ගොඩක් ફોකස් කරන්නේ biological science වල application පැත්තට. එතකොට දැන් සමහර අවස්ථාවලදී අපේ exams වෙනස් ඒගොල්ලන්ට වැඩි exams කරන structure එක වෙනස්. එතකොට අපි ගොඩක් ફોකස් කරන්නේ applied පැත්ත.
ඕකේ අපි මම කියලාගෙන හිටියේ අපි ගොඩක් ෆෝකස් කරන්නේ ඇප්ලයිඩ් පැත්ත. ඉතින් ඒක ඔයාලා හිතුවට ඒක ජස්ට් සමහර විට පිටින් බලන කෙනෙක්ට හිතන්න පුළුවන් it's just biological science ඔක්කොම එක වගේ එකම faculty එක faculty of science of Colombo faculty of science of ජයවර්ධනපුර එහෙම කියලා but ඒ වුණාට ඒක different. එතකොට ශ්‍රී ලංකාවල ගත්තොත් Faculty of Applied Sciences faculty එකේ ඒ කියන්නේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් බඳව ගන්නේ University of ශ්‍රී ජයවර්ධනපුර වල ව්‍යවහාරික විද්‍යාපීඨයට. එතකොට අපේ කියන්නේ අපේ තියෙන subjects and combinations ගොඩක් diverse ගොඩක් different subject streams courses offer කරනවා. ඒ හින්දා තමයි අර අපි තෝරගන්න ළමයි ගන්න වැඩි. ඉතින් සමහර courses තියෙනවා කැලණි යුනිවර්සිටි එකේ ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ඒ courses තියෙන්නේ ඒ යුනිවර්සිටි එකේ විතරයි. For an example දැන් කොළඹ වල molecular biology unit එකක් තියෙනවා. ඒ වුණාට genetics and molecular biology subject combination එකක් වෙන කිසිම යුනිවර්සිටි එකක නැහැ ජයවර්ධනපුර යුනිවර්සිටි එක ඇරෙන්න. ඒ වගේම තව ගත්තොත් forestry and management. කැලණි යුනිවර්සිටි එකේ තියෙනවා environmental studies and management කියලා course එකක්. එතකොට ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ තියෙනවා forestry and management. අන්න ඒ වගේ courses ඒ යුනිවර්සිටි එකට specific. ඒ යුනිවර්සිටි එකේ එතකොට ශ්‍රී ජයවර්ධනපුර වල තියෙනවා polymer science and technology කියලා. ඒක ගොඩක් like opportunities වලින් පිරිච්ච combination එකක්. ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් industrial chemistry පැත්තට එහෙම. ඉතින් ඒක ගොඩක් opportunities තියෙනවා. අනේ ඒ වගේ ගොඩක් ඒ universities වලට specific courses තියෙනවා. දැන් ඒ courses ඔයගොල්ලෝගේ unique guidance book එකේ ඒවා mention කරලා තියෙනවා මේ යුනිවර්සිටි එකේ මේ courses තියෙනවා කියලා. නමුත් සමහර විට ඔයගොල්ලෝ යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි ඒ යුනිවර්සිටි එහෙම courses තිබුණත් ඒ හැම course එකටම හැමෝටම යන්න බෑ. හැම course එකටම හැමෝටම apply කරන්න බෑ. ඒවට බලන්න ඔයගොල්ලන්ගේ EZ score එක ඔයගොල්ලන්ගේ performance එහෙම දේවල් තියෙනවා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ ඔයාලා combinations තෝරගනිද්දී දැන් ඔයාලා යුනිවර්සිටි එකට ගියාම ඔයාලව එකපාරටම classes වලට දාලා lectures සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට තියෙනවා period එකක් orientation period එක කියලා. orientation period එකේ ඔයගොල්ලන්ව යුනිවර්සිටි එකට එක familiarization program එකක්. ඒ කියන්නේ ඔයාලව යුනිවර්සිටි එකේ හැම තැනටම එක්කන් යනවා. ඒක හැම යුනිවර්සිටි එකෙම වගේම තියෙනවා. සමහර යුනිවර්සිටිස් වල ඒක මාසයක් තරම් කාල ගත වෙන program එකක්. එතකොට අපේ යුනිවර්සිටි එකේ අපි 2 to 3 weeks වගේ orientation program එක සිද්ධ කරනවා. මේ දවස්වල මම හිතන්නේ orientation එක සිද්ධ වෙනවා අලුත් intake එකට සමහර faculties වල. එතකොට ඔයාලව ඒ අවස්ථාවේදී එක්කන් යනවා department එකෙන් department එකට biology ඒ කියන්නේ zoology department එකට botany department එකට chemistry department එකට එතකොට forestry wing එකට එහෙම ඔයාලව එක්කන් ගිහිල්ලා ඒ subjects වල සිද්ධ වෙන්නේ මොකද්ද ඒවා ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට ඒකේ තියෙන benefits මොනවද ඔයාලට මොනවද ඒකේ තියෙන job market එක එතකොට ඔයාලා ඇයි ඒක තෝරගන්න ඕනේ එතකොට ඔයාලට time manage කරන විදිහ ඒ කියන්නේ මේ subject එක ගත්තොත් ඔයගොල්ලන්ට කාලය ඉතුරුයි මොකද ඒ subjects ගොඩක් ලේසි නැත්නම් තව subject එකක් ගත්තොත් ඒ subject එකේ ගොඩාක් දේවල් ඒ කියන්නේ activities වැඩි ඒ කියන්නේ academics වැඩි එතකොට ඔයාලා තව දෙයක් job එකක් වගේ කරනවා නම් නැත්නම් external private degree එකක් මොකක් හරි කරනවා නම් අර time manage කරගන්න පුළුවන් විදියට ඔයගොල්ලන්ට ඒ orientation program එකේ කියලා දෙනවා හැමදේම. එතකොට ඔයාලට එතනින් එහාට යුනිවර්සිටි එක ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ respective subjects තෝරගන්න ඒක ගොඩක් ලේසි වෙනවා. මොකද ඔයාලව දැනුවත් කරනවා කොහොමද වෙන්න ඕනේ කොහොමද වෙන්නේ ඉස්සරහට යන්නේ කොහොමද ඒ දේවල් ගැන. ඉතින් මම ඒක ගැන ගොඩාක් ඩීටේල් කරන්නේ නැහැ. මොකද යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට කොහොමත් ඒක
පුළුවන් වෙන නිසා දැන් ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕනේ කියන්නේ ඔගොල්ලෝ මොන වගේ පාඨමාලාවක්ද තෝරගන්නේ ඔයාලා මොන යුනිවර්සිටි එකේද ඒ තෝරාගත් පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔගොල්ලෝ ගෙදර ඉඳන් සමහර කට්ටිය ට්‍රැවල් කරන්න කැමති නෑ. සමහර කට්ටිය ගෙදරින් පිට නවතින්න කැමති නෑ. මොකද ලේසි නෑනේ. ඉතින් මේ දවස්වල like කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඉතින් ඒ වගේ දේවල් වලට අවධානය යොමු කරලා තමන්ට පහසු තමන්ට ලේසියෙන් ස්මූත්ලි කරගෙන යන්න පුළුවන් කෝස් එකක් පුළුවන් යුනිවර්සිටි එක තෝරගන්න කියලා මම ඔයාලට කියනවා. එතකොට මේ තියෙන්නේ ඔප්ටෝමෙට්‍රි ඔකියුපේෂනල් තෙරපි දැන් ඒ වගේ දේවලුත් ඔයාලට දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මිනිස්සු ළමයි ගොඩක් හිතන දෙයක් තමයි අයියෝ මෙඩිසින් සෙලෙක්ට් උනේ නැහැ දැන් මොකක්වත් කරන්න බෑ සමහර අවස්ථා තියෙනවා ඔයගොල්ලෝ මෙහි ඔප්ටෝමෙට්‍රි නැත්නම් ඔකියුපේෂනල් තෙරපි නැත්නම් ෆිසියෝതെරපි රේඩියෝලොජි වගේ දෙයක් කරලා ඉස්සරහට සමහර අවස්ථාවල ඕගොල්ලන්ට රට යන්න වෙනත් රටකට යන්න වගේ අවස්ථාවක් හිමි වුණොත් එතනින් එහාට ඔබ ඉහළට ඉගෙන ගැනීමෙන් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා සමහර අවස්ථාවලදී ඩොක්ටර් කෙනෙක් වෙන්න නැත්නම් මෙඩිසින් කරන්න. ඒ කියන්නේ මොකක් හරි සමහර රටවල් වල ඒ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මෙහි ඉගෙන ගන්නේ පොඩි බ්‍රාන්ච් එකක් විතරයි. එතකොට ඒක ඉස්සරහට ඉහළට ඉගෙනගෙන ඔයාලට ඒ රටේ පුළුවන් වෛද්‍යවරයෙක් ඕවරියක් බවට පත් වෙන්න. එතකොට ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි එතකොට කෙමිස්ට්‍රි නැත්නම් රසායන විද්‍යාව රසායන විද්‍යාවෙන් යන්න පුළුවන් බ්‍රාන්චස් කියලා නිම කරන්න බැරි තරම් මොකද කෙමිස්ට්‍රි වල ඔපචුනිටිස් තියෙනවා එච්චරට එතකොට කෙමිස්ට්‍රි වල තියෙනවා ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි එතකොට ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි ගත්තොත් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලින් තමයි ඔයාලට පුළුවන් එක කම්පනීස් වලට ජොයින් වෙන්න දැන් කෙමිස්ට්‍රි ගත්තොත් දැන් කෙමිස්ට්‍රි වලින් පුළුවන් ඔයගොල්ලන්ට නිකන් food and beverages produce කරන කම්පනි එකකට වගේ නම් ඒ වගේ තැනට නැත්නම් සිමෙන්ට් වගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ වගේ තැනකට නැත්නම් ප්ලාස්ටික්ස් වගේ දේවල් නිෂ්පාදනය කරනවා නම් ඒ වගේ තැනකට කෙමිකල් ඉන්ජිනියරින් අන්න ඒ වගේ කෙමිස්ට්‍රි වලින් යන්න පුළුවන් පැත්ත ගොඩක් ඩයිවර්ස් ඒකයි ඇප්ලයිඩ් සයන්සස් වල තියෙන විශේෂත්වය. ඔයගොල්ලෝ මෙඩිසින් සිලෙක්ට් උනේ නැත්නම් ඔයාලා බයොලොජිකල් සයන්සස් වගේ දෙයකට නම් සිලෙක්ට් උනේ එහෙමනම් කරන්න ආස ඔයාලට අපහැදිලි නම් මෙතනින් එහාට Tamanට යන්න පුළුවන් ඔයාලා කෙමිස්ට්‍රි වලට දක්ෂයි නම් ඔයගොල්ලෝගේ අනාගතය ගැන like ගොඩක් opportunities වලින් fill වෙච්ච අනාගතයක් ඔයගොල්ලන්ට තියෙනවා. මොකද කෙමිස්ට්‍රි කියන්නේ හැම දෙයකටම අදාළ දෙයක්. ඔයාලා මොන sciences කරත් මොනම කරත් කැම ගැන ඉගෙන ගත්තාත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් ගැන cosmetics ගැන ඉගෙන ගත්තාත් fabrics ගැන ඉගෙන ගත්තාත් මොනවා ගැන ඉගෙන ගත්තත් ඒ හැම දෙයකටම chemistry අදාළයි. හැම දෙයක්ම හැදලා තියෙන atoms molecules වලින්. So හැම දෙයකටම chemistry අදාළයි. ඔයාලා X-rays and crystallography ගැන ඉගෙන ගත්තත් ඉතින් chemistry අනිත් එක chemistry වලින් යන්න පුළුවන් ඒ කියන්නේ එකක් කියලා නැහැ ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ branches වැඩි. food science වලට අදාළ වෙන chemistry පැත්ත වෙනස් cosmetic science වලට අදාළ වෙන chemistry පැත්තට වඩා. ඉතින් ඔයාලා overall chemistry වල හැම දෙයකටම කැමති නැති වුණත් ඔයාලා කැමති පැත්තෙන් ඉස්සරහට යන අවස්ථාව ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ chemistry degrees නැත්නම් ඒ වගේම chemistry special degrees ගොඩක් වටිනවා. companies වල ඔයාලා jobs seek කරද්දී chemistry degree එකක් chemistry special එකක් තියෙනවා නම් නැත්නම් chemistry qualification එක වැඩි නම් ඒගොල්ලෝ ඔයාලව hire කරගන්න තියෙන ප්‍රවණතාවය tendency එක වැඩි. මොකද chemistry කියලා කියන්නේ ලෝකෙම ගොඩක් පිළිගත් subject එකක් ගොඩක් පිළිගත් degree එකක් ගොඩක් ලොකු පිටිවහලක් වෙයි ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වලින් ඔයගොල්ලෝ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් මම පොඩි බ්‍රීෆ් එකක් දෙන්න හිතුවා ඕගොල්ලන්ට ජොබ් මාකට් එක ගැන. දැන් බයොලොජිකල් සයන්ස් කරොත් මොන වගේ ජොබ් මාකට් එකක් ඔයගොල්ලන්ට ටාගට් කරන්න පුළුවන්. දැන් මුලින්ම උඩින්ම තියෙන මෙඩිසින් එතකොට මෙඩිසින් එතකොට ඔයාලට ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට ඒ කියන්නේ නිකන් අපි normally කිව්වොත් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට
with licensed medical centers පවත්වාගෙන යන අනේ වගේ. එතකොට මෙඩිසින් කරොත් වෙස්ටර්න් මෙඩිසින් කරොත් MBBS කරොත් ඒ විදිහට නැත්නම් ආයුර්වේද යුනානි කරොත් ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක කරගෙන යන්න පුළුවන්. එතකොට dentist and veterinarian out එහෙමමයි. යාල් මේන්ටේන් කරන්න පුළුවන් clinics ඒ වගේ. එතකොට same goes for physiotherapist and nursing. හරිද? එතකොට ලෙක්චරර් කෙනෙක් වෙන එක ඩොක්ටර් කෙනෙක් වෙන එකට සමහර කට්ටිය කියන්න පුළුවන් ලෙක්චරර් කෙනෙක් වෙන එක ඩොක්ටර් කෙනෙක් වෙන එකට වඩා අමාරුයි කියලා. ඇත්තටම ඒක ඇත්තක් තියෙනවා. මොකද ලෙක්චරර් කියන්නේ ඩොක්ටර් කෙනෙක්ට වඩා ඉගෙන ගන්න ඕනේ ලෙක්චරර් කෙනෙක් වෙන්න. PhD කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔයාලට ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා නම් දැන් බයොලොජිකල් සයන්ස් කරන කෙනෙක්ටත් ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ සබ්ජෙක්ට්ස් වලට අදාළව. ඩොක්ටර් කෙනෙක් එයාලා මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සේ ඔයාලට ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන් මෙඩිකල් යුනිවර්සිටි එකේම. ඔයාලට නිකන් හරි දැන් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් ඒ කියන්නේ හොස්පිටල් යන්න කිසිම කැමති නැත්නම් මෙඩිසින් කරලා ඔයගොල්ලන්ට පුළුවන් තව ඉස්සරහට ඉගෙනගෙන මෙඩිකල් යුනිවර්සිටි මෙඩිකල් ෆැකල්ටි එකේම ලෙක්චරර් කෙනෙක් වෙන්න. හරිද? එතකොට ඔයාලා දැන් බයොලොජිකල් සයන්ස් කරත් බයොලොජිකල් සයන්ස් වලින් ඉස්සරහට ඉගෙනගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඒ යුනිවර්සිටි එකේ තමන් කැමති සබ්ජෙක්ට් එකට අදාළ ලෙක්චරර් කෙනෙක් වෙන්න. දැන් මම අර කලින් කියවනේ මම අර සෙකන්ඩ් ස්ලයිඩ් එකේ පෙන්නුවේ අපිට තියෙනවා කියලා qualification framework එකක්. දැන් මෙන්න මේක දිහා බැලුවොත් මම කිව්වා සාමාන්‍යයෙන් general degree එකක් නැත්නම් normal ඔයාලා campus යද්දී 3 year degree එකකට හම් වෙන්නේ මේ bachelors කියන එක. මේ green color number 5 වලින් තියෙන bachelors කියන එක. හරිද? එතකොට ඔයාලට lecturer කෙනෙක් වෙන එක නම් බලාපොරොත්තුව ඔයාලා අනිවාර්යෙන් PhD එකක් තමන් සතු කරගන්න ඕනෙමයි lecturer කෙනෙක් වෙන්න. එක්කෝ PhD එක ඉවර කරලා තියෙන්න ඕනේ. සමහර lecturers ලා ඉන්නවා PhD එක read කරන ගමන් lecturing කරනත්. මම කියන්නේ state universities වල. එතකොට දැන් සමහර තවත් jobs තියෙනවා PhD එකක් demand කරන නැත්නම් masters demand කරන. දැන් මෙතන තියෙන පොඩි දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයාලා bachelor degree එකක් මේක normal bachelor's degree 3 years මේ bachelor honors කියලා කියන්නේ 4 year degree එකක්. එතකොට bachelor honors කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් special degree අනිත් එක extended degree. ඔයාලා යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඔයාලට මේක ගැන තවත් එක්ස්ප්ලেইন කරයි. දැන් ඔයාලා දෙවෙනි අවුරුද්දේ ස්පෙෂල් සිලෙක්ට් වුණොත් ඔයාලට හම්බ වෙන්නේ මේ yellow colors number 6 වලින් කියන bachelor's honors degree එකක්. එතකොට ඔයාලා නිකන් හරි ඒක සෙකන්ඩ් ඉයර් අන්තිමේ හම්බ වෙන එකක්. නිකන් හරි ඔයාලා ස්පෙෂල් සිලෙක්ට් උනේ නැත්තම් ඔයාලා මේ දැන් කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක් කරලා ස්පෙෂල් සිලෙක්ට් උනේ නැත්තම් ඔයාලට මෙන්න මේ දැන් ඔයාලා කරන්නේ මේක නම් 3 years අවසානයේ දැන් ඔයාලා මේක හම්බ වෙනවා නම් 3 years නේ ඔයාලගේ කැම්පස් ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක. එතකොට ඒ 3 years ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක එක්ස්ටෙන්ඩ් කරගන්න. ඒ කියන්නේ තව අවුරුද්දක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. එතකොටත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා බැචලර් ඔනර්ස් එකක්. හැබැයි ඒ ඩිග්‍රීස් දෙක අතර පොඩි ස්ලයිඩ් වෙනස්කම් කිහිපයක් තියෙනවා. එතකොට ඔයාලා ස්පෙෂල් එකක් කරොත් ස්පෙෂල් ඔනර්ස් එකක් ගත්තොත් ඔයාලට මාස්ටර්ස් නොකර PhD කරන්න පුළුවන්. හරිද? එතකොට නිකන් හරි ඔයගොල්ලන්ට එහෙම ජෙනරල් එකක් නම් හම්බුනේ ඔයාලා මාස්ටර්ස් කරලා ඊට පස්සේ තමයි PhD එකක් අරගන්න ඕනේ. අන්න ඒ ක්ලැරිෆිකේෂන් එක තමයි මට කරන්න ඕන උනේ. ඉතින් ඔයාලා ලෙක්චරින් වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මුලින් ඉඳන් මහන්සි වෙන්න ඕන දෙයක්. ඔයාලගේ ඩිග්‍රී එක ඔයාලා ඉහළින් සමත් වෙන්න ඕනේ. ඔයාලා ෆස්ට් ක්ලාස් එකක් අරගෙන වගේ ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන දෙයක්. හැබැයි ඒක හොඳ ප්‍රොෆෙෂන් එකක්. ඒක හොඳ ප්‍රොෆෙෂන් එකක්. ඉතින් ඔයාලා කවුරු හරි ලෙක්චරර්ස් ලැබෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ටාගට් එක මුලින් නම් තියෙන්න ඕනේ. තමන් කැමති සබ්ජෙක්ට් එකක් තෝරන්න. මේ සබ්ජෙක්ට් එකකින් මම ස්පෙෂල් යනවා කියලා හිතාගෙන වැඩ කරන්න. හැබැයි දැන් අර එක සබ්ජෙක්ට් එකකින් ස්පෙෂල් යන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන අනිත් සබ්ජෙක්ට්ස් නොකරනවා කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ. දැන් GPA එකට හැම සබ්ජෙක්ට් එකක්ම අදාළයි. ඉතින් එක සබ්ජෙක්ට් එකක් හොඳටම කරලා අනිත් සබ්ජෙක්ට් එක හොඳටම කළේ නැත්නම් අන්න එතනදිත් ඔයගොල්ලන්ට ස්පෙෂල් සිලෙක්ට් වෙන එක නැත්නම් ඔයගොල්ලෝගේ ඩිග්‍රී එකට ඒක බලපානවා.
එතකොට laboratory assistant අර මං කිව්වේ අර laboratory sciences follow කරොත් ඔයගොල්ලන්ට laboratory assistant නැත්නම් laboratory researchers වෙන්න අවස්ථාව තියෙනවා. මේකත් ගොඩාක් ලංකාවේ පොඩක් අඩුයි. ඒ වුණාට ඉන්ටර්නැෂනලි ගත්තොත් ගොඩක් ඩිමාන්ඩ් එක තියෙන තැනක්. දැන් අලුතෙන් මිනිස්සු වැඩියෙන් ලෙඩ හැදෙනවා. දැන් මේ වගේ පැන්ඩමික් අවස්ථාවක නම් විශාල පිරිසක් ඒකෙන් ඒක විශාල පිරිසකට බලපානවා නම් ඒකට ඉක්මන් ප්‍රතිකර්මයක් අපි හොයලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔය රිසර්චර්ස්ලා and labs වල සේවය කරන කට්ටිය තමයි ගොඩක් ඩිමාන්ඩ් වෙන්නේ. මොකද ඔය හැම දෙයක්ම ටෙස්ට් කරලා බලන්නේ ඒගොල්ලෝ. ඒක රිසර්ච් කරලා බලන්නේ ඒක වර්ක් කරනවද නැත්නම් ඒක ෆේලියර් එකක්ද මේ ඒ කියන්නේ එක different types of viruses ගැන ඒ හැමදේම එයා ඒකට සම්බන්ධ cures ගැන ඒ හැමදේම රිසර්ච් කරලා බලන්නේ ඒගොල්ලෝ. ඉතින් genetics and molecular biology වගේ දේවල් කරාම ඒකට යන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් මේක වැඩි. laboratory sciences කරාම එතකොට laboratory assistants ලා විදිහට ඔයගොල්ලන්ට work කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ කට්ටිය like ශ්‍රී ලංකාවල උනත් hospitals වල එයාලා සේවයට බඳව ගන්නවා laboratories වල researchers and assistants. Okay. and ඊළඟට nutritionist. දැන් වර්තමානයේ ගත්තොත් හැමෝම ගොඩක් ආසයි ලස්සනට ඒගොල්ලොන්ගේ ඇඟ මේන්ටේන් කරගෙන ඉන්න. ඉතින් nutritionist ලටත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. nutritionist ලා ඉන්නවා සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාවල hospitals වල nutritionist ලා ඉන්නවා. එතකොට එයාලා තමයි nutritionist and dietitian කියලා අපි ඒගොල්ලන්ට කියන like එයාලා nutrition and dietitianist. ඉතින් like ඒගොල්ලෝ ඔය food science අර වයිඹ යුනිවර්සිටි එකේ තියෙන food science and nutrition අන්න ඒ වගේ subject එකක් කරොත් එන්න ඒ වගේ nutritionist වගේ occupation එකක් ඔයගොල්ලන්ට ටාගට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ඒකක් තියෙන්නේ ඩොක්ටර්ස්ලා වගේ ඩොක්ටර්ස්ලාම නෙමෙයි ඒ වගේ ගොඩක් ඒකටත් ගොඩක් කට්ටිය ලංකාවේ වගේම ජාත්‍යන්තරෙත් ගොඩක් ඩිමාන්ඩ් එකක් තියෙනවා because දැන් එන්න මිනිස්සු ගොඩක් සැලකිලිමත් ඒගොල්ලොන්ගේ ශරීරය ගැන ඒගොල්ලොන්ගේ පෙනුම ගැන. ඉතින් එහෙම. එතකොට ඇග්‍රිකල්චර්. දැන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඇග්‍රිකල්චර් එක බැඳුණු රටක්. ඉතින් අපේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට්ස් තියෙනවා ගොඩක්. අපේ එක විවිධ කල්ටිවේෂන්ස් තියෙනවා. තේ තියෙනවා, රබර් තියෙනවා, පොල් තියෙනවා. එතකොට පැඩි තියෙනවා. එතකොට ඒ වගේ ඒ හින්දා ඇග්‍රිකල්චර් සම්බන්ධ ජොබ්ස් ශ්‍රී ලංකාවේ ගොඩක් බහුලයි. සමහර කට්ටිය හරි ආසයි ඇග්‍රිකල්චර් පැත්තට. ඉතින් ඒ වගේම ඇග්‍රිකල්චර් වගේ දෙයක් කරොත් ඔයගොල්ලන්ට ඒ පැත්තෙන් දැන් සමහර කට්ටිය හිතන්නේ entrepreneursලා නැත්නම් ව්‍යවසායකයෝ තමන්ගේම දෙයක් පටන් ගන්න කැමති කට්ටිය බිස්නස් එකක් හරි මොකක් හරි. එයාලට කරන්න පුළුවන් ටෙක්නොලොජි පැත්තෙන් විතරක් කියලා හිතුවොත් නැත්නම් කොමර්ස් බිස්නස් පැත්තෙන් විතරක් කියලා හිතුවොත් වැරදි. ඇග්‍රිකල්චර් වගේ දේවල් වලිනුත් පුළුවන් ඒ සිහිනය සැබෑ කරගන්න. ඉතින් අර ශ්‍රී ලංකාව ගොඩක් ඇග්‍රිකල්චර් එකත් එක්ක බැඳිලා තියෙන හින්දා ඒකේ opportunities වැඩි. එතකොට ඇග්‍රිකල්චර් කියලා ගත්තාම හෝටිකල්චර් කියන්නේ මල් වගාව. එතකොට පළතුරු. එතකොට ඒ වගේ දේවල් අර ශ්‍රී ලංකාව ගොඩක් එක්ස්පෝර්ට් කරන හින්දා ඒ වගේ දේවල් අපේ මාකට් එක ගොඩක් බ්‍රෝඩ් හින්දා ඇග්‍රිකල්චර් කරත් ඔයගොල්ලන්ට විශාල අවස්ථා ගොඩක් ලැබෙනවා. එතකොට කෙමිකල් ඉන්ජිනියරින් මම අර කලින් කිව්ව විදිහේ අර එක ජාතියේ කම්පනීස් තියෙනවා food cosmetics and etc. ඉතින් මම අර කලින් කිව්වේ ඒක තමයි කෙමිස්ට්‍රි ඩිග්‍රී එකක් තියෙනවා නම් කෙමිස්ට්‍රි පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් opportunities ගොඩක් තියෙනවා. එතකොට aquatic marine and fishery. එතකොට aquatic marine and fishery එක තමයි ශ්‍රී ලංකාව කියන්නේ අයිලන්ඩ් එකක්. ශ්‍රී ලංකාව අයිලන්ඩ් එකක් නිසා අපේ වටේ තියෙනවා කියන්නේ ගොඩක් රිසෝසස් වලින් පිරිච්ච කෝස්ටල් බෙල්ට් එකක්. දැන් ඒ හා සම්බන්ධව ගොඩක් ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තොත් ඒක අපිට තියෙන සාගරය. එතකොට ඒ සාගරය හා සම්බන්ධ ජීවීන් ඒ හැම දෙය ගැනම ඩිස්කස් කරන්න يعني කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒක ඒ හා සම්බන්ධව සේවය කරන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒක
ඒක ශ්‍රී ලංකා වලටම විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඕවා trending streams of biology. ඒ කියන්නේ නැගී යනවා. එතකොට ලෝකෙ ඉස්සරහට යන්න යන ගොඩක් තැන තියෙන fields. ඉතින් ඔයාලා ඇත්තටම කැමති නම් එතකොට දැන් ඒක හදාරලා ඕගොල්ලන්ට ඕන නම් tourism පැත්තට යන්නත් පුළුවන්. මොකද ඔයාලා ඒ ගැන ගොඩක් knowledgeable. ඔයාලා ඒ ගැන ගොඩක් දන්නවා. ඉතින් ඒ වගේ දෙයක් wildlife conservation, environment and forest management ගත්තොත් දැන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ tropical country එකක්. ඉතින් අපේ කියන්නේ අපේ වැසි වනාන්තර තියෙනවා, අපේ ඔය nature reserves තියෙනවා. ඉතින් ඔය හැමදේම tourism උත් සම්බන්ධ බැඳිලා තියෙන්නේ. දැන් එතකොට biology කරා කියලා ඔයාලට ඒ පැත්තට interest එකක් තියෙනවා නම් ඒ පැත්තට යන්න බැරි කමක් නැහැ. ඉතින් අර biology කරාම යන්න තියෙන path එක ගොඩාක් diverse. ඉතින් ඒ ඩයිවර්සිටි එක ඇතුළත තමන් කැමති දෙයක් තෝරගන්න අනිවාර්යයෙන්ම බැරි වෙන්නේ නැහැ. ඉතින් සමහර කට්ටිය ඉන්නවා මෙඩිසින් දැන් ගොඩක් කට්ටිය ඉන්නවා මෙඩිසින් සිලෙක්ට් වුණාට මෙඩිසින් කරන්න කැමති නැහැ. එයාලට ඕනේ රිසර්ච් පැත්තට යන්න. එයාලා ඒ හින්දා එයාලා කරන්නේ රිසර්ච් සයිඩ් එකට යන එක. සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ සමහර කට්ටිය යන මෙඩිසින් මිස් වෙලා ඩෙන්ටිස්ට් ලැබෙනවා. ඒ වුණාට එයාලා ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමති නැහැ. එයාලා කැමති වෙටරිනරි පැත්තට යන්න. නැත්නම් නර්සින් පැත්තට යන්න. සමහර කට්ටිය ඔය හැමදේම ලැබිලත් ඒ කිසි දෙයකට කැමති නැහැ. එයාලට ඕනේ ලෙක්චරර් කෙනෙක් වෙන්න. එතකොට අර එක එකනාගේ goals වෙනස්. එක එකනාට අවශ්‍ය කරන දේ වෙනස්. ඉතින් තමන් ඩිසිෂන් එකක් ගනිද්දි මුලින් ප්‍රයොරිටි දෙන්න තමන්ට මැනේජ් කරගන්න පුළුවන් දෙයක් කරන්න, තමන්ට ඇත්තටම ඕන දේ කරන්න, තමන් කැමති දේ කරන්න. දැන් අපි ගොඩක් අවස්ථාවල අපි දැකලා තියෙනවා දැන් ඩෙන්ටිස්ට් වෙටරිනරි වගේ නම් ගොඩක් කට්ටිය කැමති නෑ නිකන් අර අනිත් කට්ටිය කියන දේවල් අහලා ඒක තෝරා නොගෙන ඉන්නේ. එහෙම කරන්න එපා. තමන් ඇත්තටම දෙයකට කැමති නම් තමන් ඒකට ගොඩක් හાર્ඩ් වර්ක් කරන්න තමන්ට පුළුවන් නම් ඒ දේ තෝරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට ඔයාලට බේසිකලි තියෙන්නේ කෝස් කරන්න කැමති කෝස් එකයි යුනිවර්සිටි එකයි තෝරගන්න විතරයි මේ අවස්ථාවේදී. මොකද යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඔයාලා ෆැකල්ටිස් වලට තේරුණාට පස්සේ ඔයාලට ඔයාලගේ ඕරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ දැනුවත් කරනවා මම මේ කියපු හැමදේම මීට වඩා ඩීප්ලි. එයාලා දැන් ඇක්වටික් ගත්තොත් ඒ එක දැන් මම කිව්වේ ඔපචුනිටිස් කියලා එයාලා දන්නවා ඒ කියන්නේ මේ ආයතනයේ මෙන්න මේ වගේ තනතුරකට මේ ඩිග්‍රී එකෙන් සුදුසුකම් තියෙනවා කියලා. එයාලට අන්න ඒ විදිහට ඔයාලට කියලා දෙනවා. එතකොට ඔය හැම දෙයකම practicals අදාළයි. දැන් environment and forest management ගත්තොත් ඔයාලට තියෙනවා trips යන්න, එතකොට camping කරන්න, එතකොට beach cleanups වගේ දේවල් කරන්න තියෙනවා. ඔය aquatic marine biology පැත්තට ගියොත් and diving වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ හැමදේටම කැමති කට්ටියට පුළුවන් ඒ වගේ දේවල් තෝරගන්න. මොකද academics විතරක් නෙමෙයි ඒ subjects වලින් තමන්ගේ ජීවිතයට අත්දැකීම් ගොඩක් ඔගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කතා කරේ. කාට හරි මොකක් හරි questions තියනවද? මේක ගැන හෝ මේ like මම ඩිස්කස් කරපු නැති දෙයක් වෙන්නත් පුළුවන්. කාට හරි මොකක් හරි question එකක් තියනවද? chat box එකට දාන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට mic එක unmute කරලා අහන්නත් පුළුවන්. Excuse me, madam. කියන්න මල්ලි.
මැඩම් දැන් මම කිව්වනේ ලංකාවේ සමහර ඩිග්‍රීස් කරලා අපිට මේ පිටරට ගිහිල්ලා ඕනනම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට ඔව්. මොනවද මැඩම් තියෙන්නේ ලංකාවේ? මොකද්ද මට අන්තිම ටික මට පැහැදිලි මදි. මොකද්ද? ඒ කියන්නේ ලංකාවේ සමහර ඩිග්‍රී කරලා ඒ කියන්නේ අපිට දැන් මෙඩිකල් යන්න මදි වුණා කියන්නකෝ. ඔව්. අපි වෙන ඩිග්‍රී එකක් කරනවා මොකක් හරි කරලා ඔව්. පිටරට ගිහිල්ලා අපිට මේ ඩොක්ටර් කෙනෙක් වෙන්න මේ ඉගෙන ගන්න මොන වගේ ඩිග්‍රීස්ද ලංකාවේ කරන්න පුළුවන් ඒවා තියෙන්නේ? හරි. එතකොට මේක ඇත්තටම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. මම දන්න කෙනෙක් කරපු දන්න කෙනෙක්ට සිද්ධ වෙච්ච දෙයක්. එයාට A level වලින් මෙඩිසින් කරන්න ලකුණු මදි වුණා. ඉතින් එයා කොහොම හරි ස්ටේට් යුනිවර්සිටි එක නෙමෙයි කරේ. එයා ප්‍රයිවට්ලි කරා ඔප්ටික්ස් සම්බන්ධ ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එක හයර් ස්ටඩීස් කරා කොහොම හරි ඒ පැත්තෙන්. ඉතින් ඔව් ඉතින් ඊට පස්සේ ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරලා එයා දැන් එහෙ ප්‍රැක්ටිසින් අක්ෂි වෛද්‍යවරියක්. එතකොට ඒක රටින් ඒක දැන් මට කියන්න බෑ ඕන දෙයක් කරලා රට ගිහිල්ලා එහෙම කරන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. දැන් ඒකට ඔයගොල්ලෝ කරන ඩිග්‍රී එක විතරක් නෙමෙයි බලපාන්නේ. ඔයගොල්ලෝ ඒ කියන්නේ මුලින් යන්න පුළුවන්ද නැත්නම් ගිහිල්ලා එතන මං එතන නිකන් මෙහෙන් කරලා ගියපු ගමන් යන නෙමෙයි. ඒ කියන්නේ ඒක ලේසි පාත් එකකුත් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් 6 to 8 years සමහර වෙලාවට මම දන්න කෙනාට 6 to 8 years ගත වුණා ඒ තැනට යන්න. ඉතින් එහෙම අවස්ථා තියෙන බව ඇත්ත. ඒ වගේම ඒක තමන් කාව් කරගන්න ඕන පාත් එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගියොත් ඔයාට මෙතනට යන්න පුළුවන් කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඔයාලට ඇත්තටම ඔයාලගේ ෆයිනල් ගෝල් එක මෙඩිසින් කරන්න නම් නැත්නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් දැන් එහෙම දැන් වුණා කියලා දැන් අක්ෂි වෛද්‍යවරයෙක් වුණා කියලා sometimes එයාලගේ ඒ ඩිග්‍රී එකෙන් limitations තියෙන්න පුළුවන් normal විදිහට ප්‍රැක්ටිස් කරන්න. දැන් සාමාන්‍යයෙන් එයාලට normal family doctor කෙනෙක් විදියට family medicine practice කරන්න බැරි වෙන්න පුළුවන්. එයාලට එතකොට එයාලට qualifications තියෙන්නේ ඒ සම්බන්ධව නිකන් ඒ සම්බන්ධව treat කරන්න විතරයි. ඒ අක්ෂි සම්බන්ධව treat කරන්න විතරයි. දැන් psychology ගත්තත් ඒ වගේ. දැන් psychology පැත්තෙන් ගියොත් අර එයාලට නිකන් normal නිකන් කෙනෙක්ට උණක් කැස්සක් ආවා කියලා ඒ කියන්නේ එහෙම diagnosis එකක් දෙන එක වැරදි. එයාලට එහෙම කරන්න බෑ. ඉතින් එතකොට එයාලගේ ෆීල්ඩ් එක ලිමිට් වෙනවා. එයාලගේ ෆීල්ඩ් එක ලිමිට් වුණාට එයාලගේ අර ෆයිනල් අවුට්කම් එක එයාලව පිය වෙන්නේ නැත්නම් එයාලව ප්‍රසන්ට් වෙන්නේ ඩොක්ටර් කෙනෙක් විදියට තමයි. ඒක ක්ලියර් වුණාද? thank you madam. තව අර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ගැන පොඩි ප්‍රශ්නයක් අහගන්න ඕනේ. මේ occupational therapies කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ඒක ගැන වැලිඩ් එක කොහොමද මැඩම්? ඒකේ ඉස්සරහට තියෙන ජොබ් මාකට් එක කොහොමද? ඒ ගැන මොනවා හරි පොඩ්ඩක් ගන්නවා නම් කියන්න. ඕකේ හරි පොඩක් ඉන්න මම එතන ඕකේ මම එතනට එන්නම් occupational therapist okay ඉසෙඩ් ස්කෝර් එක ඔප්ටෝමෙට්‍රි වලට මම එහෙම ඉසෙඩ් ස්කෝර්ස් නම් හරියටම ස්පෙસિෆිකලි බැලුවේ නැහැ මොකද අවුරුද්දෙන් අවුරුද්දට ඉසෙඩ් ස්කෝර්ස් වෙනස් දැන් අපි කැම්පස් සිලෙක්ට් වෙද්දී තිබ්බ එක නෙමෙයි දැන් තියෙන්නේ ඉතින් ඔයාලා ඉසෙඩ් ස්කෝර්ස් ගැන ස්පෙસિෆිකලිම දැනගන්න ඕනේ නම් ප්ලීස් යුනිවර්සිටි ගයිඩ් බුක් එක රෙෆර් කරන්න ඒකේ හැම ඩිග්‍රී එකටම අදාළ ඉසෙඩ් ස්කෝර් එකක්ම තියෙනවා and මේ ගොඩක් ඉසෙඩ් ස්කෝර්ස් කියන්නේ ගොඩක් ඩිග්‍රීස් තියෙනවා ඔයාලට ගොඩාක් හයි ඉසෙඩ් ස්කෝර් එකක් ඩිමාන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. ඔයාලට මොකක් හරි එකක් ගැන කැමැත්තක් තියෙනවා නම් ඔයාලා ඒක try කරන්න කැමති නම් apply කරන්න. How about pharmacy? Is the degree good? මෙහෙමයි ඒ කියන්නේ ඩිග්‍රී එකක් හොඳයිද නැද්ද කියලා ක්ලැරිෆයි කරන්න බෑ එහෙම ඒක හරිත් නැහැ. ඒ වුණාට ෆාමසි ඩිග්‍රී එක it's like if you are interested in it නැත්නම් ඒක කරන්න කැමති නම් ඒකේ opportunities තියෙනවා pharmacy licenses වගේ දේවල් එතකොට ඒක I'm not sure ඒක private කරන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒකයි state university එකේ කරන එකේ අතර මොකක් හරි වෙනසක් තියෙනවද කියලා මට හරියටම දන්නේ නැහැ
ඒ වුණාට ඩිග්‍රී එක ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් හැම ඩිග්‍රී එකකින්ම හැම මොකක් හරි හොඳක් තියෙනවා. Okay, so I hope I clarified that. What are the job opportunities? Mama questions miss karla yanawa නෙමෙයි. I'll answer the easily answerable ones first. What are the job opportunities for food science and technology? Food science and technology ගත්තාම job opportunities ගොඩක් තියෙනවා. මොකද ලංකාවේ ඔයගොල්ලෝ ගත්තොත් ලංකාවේම companies කීයක් තියෙනවද කියලා හිතලා බලන්නකෝ. There's Prima තියෙනවා. එතකොට ඔය කිරිපිටි නිෂ්පාදනය ඩේරි ඉන්ඩස්ට්‍රි එක තියෙනවා චොක්ලට් ෆැක්ටරිස් තියෙනවා මොකද්ද එඩ්නා රිඩ්ස්බෙරි වගේ දේවල් එතකොට මංචි මැලිබන් බිස්කට් කම්පනීස් තියෙනවා එතකොට ලංකාවේ ෆුඩ් ඔපචුනිටි ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වලට තියෙන ඔපචුනිටිස් ගොඩාක් වැඩි ඒ වගේම දැන් ඒ ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වල ඔයාලට entrepreneurship වලට තියෙන opportunities උත් වැඩි. මොකද food science and technology එක දැන් ඉගෙන ගනිද්දී ඔයාලා යුනිවර්සිටි එකේ ඉගෙන ගනිද්දී ඔයාලට ඔයාලගේ practicals වල include වෙනවා ඒ කියන්නේ අලුත් recipes නිපදවලා ඒවා market කරන්න. Can you please mute your microphones whoever who has it on? Please mute your microphones. අර food science and technology පැත්තට ගත්තොත් කියන්නේ opportunities ගොඩක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවල companies ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකාවල companies ගොඩක් තියෙන හින්දා දැන් ඔයාලා food science and technology කරද්දී ඔයාලගේ lessons වලට කියන්නේ ඔයාලගේ lectures වලට අදාළව ඔයාලා එක එක companies වලට ගෙනියනවා. Okay, ඔයාලව එඩ්නා වලට ගෙනියනවා, ප්‍රීමා වලට ගෙනියනවා. ඒ වගේ එක එක companies වලට ඔයගොල්ලෝව ගෙනියනවා. ඉතින් එතනින් ඔයගොල්ලෝගේ degree එකට අනුව ඒ degree එකේ ගත qualification එකට අනුව ඔයාලට ඕන තරම් opportunities තියෙනවා ඒ companies වලට join වෙන්න නැත්නම් ඒ companies සහ බැඳුණු සමාගම් වලට join වෙන්න. What are the ISET score required for dental and vet? It is lesser than medicine. ඒවා එක මට හරියටම specifically sure නැහැ. Please refer the university guidance book. What are the job opportunities for polymer science? Polymer science වල job opportunities ගත්තොත් polymer science කරන කට්ටියට chemistry special යන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම polymer science තියෙන්නේ University of Sri Jayawardhanapura වල විතරයි. Polymer science ගත්තොත් polymer science ලේසි නෑ. ඒ subject combination එක ලේසි නැහැ. polymer science කියන්නේ මොකද polymer science එක්ක chemistry physics ඔය අනිවාර්යයෙන්ම හදාරන්න ඕනේ ඒ combination එකේ. ඉතින් chemistry physics with polymer science with තමයි ඒ combination එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා industrial පැත්තට යනවා නම් ඔය දැන් polymers සම්බන්ධ industry එකට යනවා නම් ඒක අර ඒක හරි කියන්නේ මම exactly කියන්න දන්නේ නැහැ polymer එකෙන් කරන්නේ මේක කියලා මොකද මම ඒක ඉගෙන ගන්නේ නැති හින්දා ඒ වුණාට ඒ subject එක ගොඩක් වටිනවා and ඒක ගොඩක් money making field එකක් කියලා මට කියන්න පුළුවන්. What are the job opportunities for aquatic sciences? When you consider job opportunities for aquatic sciences, marine biology තියෙනවා, fishery departments and marine conservation, coral reef conservation, tourism, ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයාලට involve වෙන්න පුළුවන්. එතකොට ඒක aquatic sciences ගත්තොත් ඒක කියන්නේ ocean සම්බන්ධ ඕන දෙයක් ඒක continuous research field එකක්. ocean සම්බන්ධ ඕන දෙයක් ඒක continuous research field එකක්. මොකද කියනවා නම් ලෝකේ ගත්තොත් ocean එක ගැන අදටත් scientistලා හොයාගෙන තියෙන්නේ 5 to 10% වගේ. අපිට දන්නේ නැති ලොකු mystery එකක් එතන තියෙනවා. ඒකින්ද ඒකේ research පැත්තත් ගොඩක් deep and diverse. What are the opportunities for food business and management? I think I answered that question. Are private biomedical degrees and biotechnology degrees worth doing in Sri Lanka? Are private biomedical degrees actually it comes down to the question a degree එක offer කරන institution එකේ ඒ degree එක worth නැද්ද කියලා. මොකද ඕන තරම් තියෙනවා ඒ කියන්නේ ඒක කරලා එතනින් එහාට යන්න බැරි stuck වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ හින්දා ඔයාලා private මොකක් හරි තෝර ගන්නව නම් biotechnology or biomedical sciences ඒක offer කරන්න ඕන තරම් ඒකෙන් job market එයාලගේ content එක
අපේ content එක වගේ නෙමෙයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ degree එකෙන් degree එකට university එකෙන් university එකට institute එකෙන් institute එකට content එක වෙනස්. එයා ඒක උගන්නන lecturers ලගේ qualifications වෙනස්. ඉතින් ඔයාලා pay කරලා මොකක් හරි දෙයක් කරනවා නම් ඒ ගැන just හොඳට හොයලා බලන්න. මොකද එතනින් එහාට ඒක හොඳ investment එකක්ද කියලා ඕගොල්ලන්ට ඒක කරන එක. So I would not like to comment whether it's worth or not, but ඒකෙන් ඔයාලගේ future එකට if you can go to your target, then worth the නැද්ද කියන question එක එන්නේ එකෙන් answer වෙනවා. What are the job opportunities for forestry and environment? Forestry and environment conservation ගත්තොත් it's just like marine and aquatic sciences. There we actually, I don't know if you can get a recording or not, but I think it will be uploaded in our official pages. You can ask the coordinator that. Forestry and environment ගත්තත් අර marine and aquatic sciences වගේම තමයි. මොකද ශ්‍රී ලංකාව tropical country එකක්. එතකොට and ශ්‍රී ලංකාව විතර නෙමෙයි ලෝකේ ගත්තොත් ගොඩක් කටියගේ අවධානය යොමු වෙලා තියෙන දෙයක් තමයි ෆොරස්ට් කවර් එක අඩු වෙන්න දැන් වර්ල්ඩ් වල පොලියුෂන් වැඩි ග්ලෝබල් වෝර්මින් වැඩි වගේ දේවල්. ඒ හින්දා අර ලෝකෙම ගොඩක් attention එක යන environmental conservation and environmental management and environmental studies කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරොත් කවදාවත් පාඩු වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකාවල and ශ්‍රී ලංකාවල පිටත වුණත් ඒකෙන් ගොඩක් ඒ කියන්නේ තමන්ට වගේම ඒ කියන්නේ තමන්ට ගන්න වගේම තමන්ට දෙන්න දෙයක්ත් තියෙන ෆීල්ඩ් එකක් කියලා මම කියන්න කැමතියි. If you are really interested, there are opportunities. That is not a question. හැබැයි biological sciences වලට වගේ apply කරනවා නම් දැන් ඔය food science ගැන අහපු food science නෙමෙයි aquatic sciences ගැන අහපු forestry ගැන අහපු ඔය හැමෝම ඔයාට apply කරනවා නම් ඔයාලා මුලින් එන්න ඕනේ biological sciences කියන ඒ faculty එකට. එතකොට ඔයාලා හැමෝම select වෙන්නේ එකම ISET score එකකින්. University of ජයවර්ධනපුර වලට ගත්තොත් ඔයාලා හැමෝම මොකක් හරි specific අවම ISET score එකකින් තමයි ඒ biological sciences වලට select වෙන්නේ. එතකොට එතනදී ඔයගොල්ලන්ට decision එකක් ගන්න ඕනේ නැහැ මම forestry ද කරන්නේ මම aquatic management ද කරන්නේ එහෙම කියලා. ඔයාලා ආවට පස්සේ ඔයාලගේ department එකෙන් department එකට ඔයාලව ගෙනියලා ඔයාලට application එතනිනුත් ඊට පස්සේ ඔයාලා apply කරන්න ඕනේ ඔයාලට මොන subjects ද ඕනේ කියලා. ඉතින් ඒක apply කරන්න කලින් ඔයාලව එක එක department වලට ගෙනියලා හැම department එකේම ඉන්න හැම lecturer කෙනෙක්ම ඔයගොල්ලන්ට කතා කරනවා. මෙහෙම තමයි අපේ department එකේ වෙන්නේ මෙතනින් තමයි ඔයාලට තියෙන job opportunities. ඒක මගෙන් දැනගන්නවට වඩා එහෙම ගොඩක් ඒ ගැන දන්න ඒ field එකේ ඉන්න කෙනෙක්ගෙන් දැනගන්න එක හොඳයි කියලා මම හිතනවා. ඔයාලව ගෙනියලා ඔයාලට ඔක්කොම දැනුවත් කරලා තමයි application එක අතට දෙන්නේ මේක fill කරලා ඔයාලා කැමති subjects වලට apply කරන්න කියලා. ඉතින් එතනදී ඔයගොල්ලන්ට මීට වඩා ගොඩක් deeply දැනගන්න පුළුවන් what are the opportunities you have, what are the institutes you have. ඒ කියන්නේ මොන වගේ ඒවාද තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ කොහෙද තියෙන්නේ. එයාලා මොන දේවල්ද කරන්නේ. ඒ කියන්නේ ඔයාලගේ යුනිවර්සිටි එකේ ඔයාලගේම seniors ලා pass වෙලා ඒ තැන්වල work කරන කට්ටිය සමහර විට ඔයාලට ඇවිල්ලා කතා කරයි. ඉතින් ඒ හැමදේම සිද්ධ වෙනවා. So මේ අවස්ථාවේදී ඔයාලා දැන් biological sciences වලට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් බය වෙන්න එපා aquatic ද forestry ද එහෙම කියලා. Okay? All you have to do is just apply for biological sciences and get in the university and එතනින් එහාට ඔයගොල්ලන්ට guidance එකක් හම්බ වෙයි from all the seniors and the lecturers මොකද්ද ඔයාලගේ ඊළඟ step එක වෙන්න ඕනේ කියලා. What are the job opportunities for the pharmacy degree? How about the Ayurvedic medicine course? Ayurvedic medicine course is good and talking about payments. ඔය මම පොඩි දෙයක් කිව්වොත් දැන් ඔය permit එක vehicle permit එක. දැන් vehicle permit එක you get it for MBBS a doctor also, you get it for an Ayurvedic doctor also. එතන වෙනසක් නැහැ. So අර study කරන content එක වෙනස්. වෙයා western medicine කරද්දී Ayurvedic medicine එක කියන්නේ එක completely different. එතකොට ඔයාලට හම්බ වෙන්නේ MBBS degree එකක් නෙමෙයි. ඒ වුණාට ඒක ඒ MBBS degree එකක් හම්බුනේ නැහැ කියලා ඒක ඒ degree එක කිසිම විදිහකින් අඩු වෙන්නේ නැහැ. නැත්නම් ඒක නිකන් inferior නැහැ කොයිම විදිහකටවත්.
Ayurvedic medicine and Unani also. What matters is tamange කැමැත්ත. තමන් ඒකට කැමතිද, ඒකට commit කරන්න කැමතිද නැත්නම් ඒක තමන්ගේ field of interest එකේ තියෙනවද? සමහර කට්ටිය medicine කරන්න කැමති නැට Ayurvedic medicine වලට කැමති නැහැ. ඒක ඒ කෙනාගේ ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒක ගොඩාක් ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාට ක්ලිනික් එකක් දාගන්න පුළුවන්. ඔයාට ડોක්ටර් කෙනෙක්ට හම්බ වෙන most or almost of the benefits ඔක්කොම හම්බ වෙනවා. It's very similar. අර ඩිග්‍රී එක වෙනස් and content එක වෙනස්. As far as I know, as per my knowledge. And කලින් someone asked a question. What was the question, Malli? මගෙන් ඇහුවේ unmute කරලා. Can you please? Occupational therapy. Occupational therapy. එතකොට දැන් occupational therapy කියලා කියද්දී දැන් I think මට මතක විදිහට ඒක කැල්නි යුනිවර්සිටි වලින් offer කරා program එකක් speech therapy කියලා. I'm not sure මේ occupational therapy කියන්නේ speech therapy මද කියන්නේ. ඒකට ඉසෙට් ස්කෝර් එක ගොඩාක් හයි ඉසෙට් ස්කෝර් එකක් නෙමෙයි ඒගොල්ලෝ ඩිමාන්ඩ් කරන්නේ. හැබැයි අතරට තියලා තමයි ගන්නෙ මම දන්න විදිහට. එතකොට ඒකේ වැඩ කරන්න තියෙන්නේ I think ගොඩක් ළමයි එක්ක ගොඩක් difficulties තියෙන ළමයි එක්ක. occupational therapies ගත්තොත් ඔයාලට ඒකේ job market එක ගැන wonder කරනවා නම් ගොඩක් schools වල නැත්නම් ගොඩක් institutes වල higher education institutes වල වුණත් සාමාන්‍යයෙන් අපේ මම හිතන්නේ අපේ universities වල වුණත් ගොඩක් කට්ටිය ඉන්නවා ඔයාලට soft skills develop කරන්න. දැන් soft skills කියලා කියන්නේ කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි සභාවක් ඉස්සරහා කතා කරන්න බෑ. ලැජ්ජයි නැත්නම් nervous නැත්නම් anxious. එතකොට සමහර කට්ටියට තියෙනවා මේ stammer කරන නැත්නම් ගොත ගැහෙන ඒක සමහර කට්ටියට තියෙන issue එකක්. දැන් ඔය occupational therapy වලින් මම හිතන්නේ cover වෙන්නේ ඔය sides වෙන්න ඕනේ. I'm not 100% sure, I'm sorry. So එහෙම කරාමත් කියන්නේ job opportunities නැත්තේ නැහැ. ඒවල් කරාම ඕගොල්ලන්ට chances තියෙනවා to work with children, to work in institutes, schools, universities and සමහර විට professional organizations උත් ඒ වගේ කට්ටියව hire කරනවා. හරිද? A level biology stream එකකින් ගිහින් fail වෙච්ච කෙනෙක්ට කරන්න පුළුවන් programs මොනවද? Okay, A level biology stream එකකින් ගිහින් fail වෙච්ච කෙනෙක්ට කරන්න පුළුවන්. One, you can repeat. මෙහෙමයි මෙතන කවුරු හරි repeat කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් දැන් ඔයාලා 2A B වගේ දෙයක් හම් වෙලා repeat යන්න බලාපොරොත්තු වෙනවා නම් that's totally fine. නමුත් 3S නැත්තම් 3Cs වගේ හිතාගෙන ඔයාලා repeat කරලා දැන් ඔයාලට මොකක් හරි වෙන exam එකක් කරන්න අර lowest මොකක් හරි එකක් තියෙනවා නම් අන්න ඒක සපුරා ගන්න repeat කරන එක වෙනම දෙයක්. ඔයාලා 3C වල ඉඳන් 3As වලට යන්න බලාපොරොත්තු වෙනවා second shy එකේ මම කියන්නේ ඒක කරන්න බෑ කියලා. ඒක කරන්න පුළුවන්. ඒකට ගොඩාක් hard work කරන්න ඕනේ. නැත්නම් ඔයා ගොඩක් talented කෙනෙක් වෙලා නිකන් ඔයාට අසනීප තත්වයකින් first shy එක miss වෙලා අන්න ඒ වගේ අවස්ථා ගැන නෙමෙයි නම් ආවේ second shy එකනොත් ඔයා උපරිම දීලා එක 3As කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ chances ඒක ලැබෙන්න පුළුවන් chance එක 50% වලට වඩා අඩුයි. මම demotivate කරන්න කියනව නෙමෙයි ඒක තමයි reality එක. මොකද 3 years study maximum දීලා if what you can do is 3Cs තව 1 year additional කරන එකෙන් ඒක 3As වෙයිද නැද්ද කියන question එක ඔයගොල්ලෝ හිතන්න ඕනේ. But if you want to try it by all means go for it. මම ඒකට මොකුත් කියන්නේ නැහැ that if you can try it if you really want and එක ගොඩක් determination එකකින් කරනවා නම් definitely do it. ඉස්සරහ ගිහලා fail වුණා නම් repeat කරන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ට private degree එකකට join වෙන්න පුළුවන් private degree එකක් ඒ කියන්නේ ඒවා expensive definitely මම අර කලින් කිව්වා වගේ private degrees කරලා එතකොට එතනින් ඉස්සරහට ගිහිල්ලා වෙන රටවල් වලට migrate කරලා higher studies ගිහිල්ලා එතකොට මොකක් හරි specialist කෙනෙක් දක්වා ගියපු අවස්ථා ගියපු කට්ටිය නැත්තේ නැහැ එතකොට ඒක එකක් එතකොට නිකන් හරි ඔයගොල්ලෝ fail වුණා නම් ඔයගොල්ලන්ට ඔය open universities වල ඕන තරම් degree මං හරියටම දන්නේ නැහැ ඔය
ඒකට යන්න ඒ කියන්නේ සමහර teaching colleges වගේ තියෙනවා මම දන්නේ නැහැ මොකක් හරි එක subject එකක් fail වුණොත් ඒවා admit කරයිද කියලා ඒවට වෙනම aptitude tests තියෙනවද කියලා I'm not sure ඒ වුණාට fail වුණා කියලා ඒ exam making fail වුණා කියන එක life එකෙන් fail වුණා කියන එකට සමාන කරන්න එපා because life exam is just a part of life so it is not your whole life and you should not let your entire life be decided by an exam okay ගොඩාක් හොඳ job opportunities තියෙන food science and technology ද නැත්නම් nutrition ද okay what is the difference between food science and technology and food science and nutrition what I know is like if you want to are a nutritionist dietitian විදිහට යන්න පුළුවන් නම් it's food science and nutrition. එතකොට food science and nutrition වලදී මම කියන්නේ food science food and food production වල අදාළ වෙන technology එක. එතකොට ඒකට සම්බන්ධ වෙන්නේ food වල තියෙන chemistry එක, chemistry side එක, එතකොට marketing skills, එතකොට එක foods food වලට ප්‍රමිති සහතික දෙන එක, එතකොට test කරලා බලන එක. අන්න ඒ වගේ දේවල් තමයි food science and technology වල සිද්ධ වෙන්නේ. food science and nutrition ගත්තොත් nutrition is like මනුස්සයා නැත්නම් කෙනාට අදාළ දෙයක්. ඒ කියන්නේ ඒක human එක්ක close connection එකක් තියෙන studies වෙන්නේ නැත්නම් මේ වගේ body type එකකට මොනවද කන්න ඕනේ නැත්නම් එක diseases සම්බන්ධව මෙහෙම obesity වලින් පෙළෙන එක්කෙනෙක්ට මොන වගේ nutrition එකක්ද මොන වගේ diet එකක්ද administer කරන්න ඕනේ නැත්නම් ඔය එක diet plans එනවා keto diet ඒ වගේ එක diet ideas එතකොට ඒක basically nutrition සම්බන්ධ වෙන්නේ with the person එතකොට technology සම්බන්ධ වෙන්නේ food production marketing that kind of side is there a possibility to enter into a state university with 3 years passes for any course? It depends on your IZ score. පුළුවන් මම නෑ කියන්නේ like ඔයාට ඕනම degree එකකට යන්න පුළුවන් කියනවා නෙමෙයි IZ score එක considerable මේකක තියෙනවා නම් ගොඩාක් low IZ scores ආපු කට්ටියටත් programs නැත්තේ නැහැ. ඒක university guidebook එකේ try කරන්න. and අනිත් එක දැන් ඔයාලා කියමු දැන් ඔයාලට තියෙන්නේ 1.45 වගේ IZ score එකක් නම් for an example and මොකක් හරි degree program එකකට university book එකේ තියෙනවා 1.5 IZ score එකක් ඕනේ කියලා. එහෙම කියලා ඔයාලා ඒක apply නොකර ඉන්න එපා. ඔයාලට මුලින්ම කොහොමම හරි ඕනේ ඒක නම් ඒක දාන්න first choice විදිහට. එතකොට ඒක දාලා first choice විදිහට දාලා ඊට පස්සේ ඔයාලගේ අර priorities විදිහට යනවා. ඔයාලට මොකක් හරි degree program එකක් ඕන වෙලා ඒකට ඕනේ ඔයාට තියෙන IZ score එකට වඩා වැඩි IZ score එකක් කියලා ඒක apply නොකර ඉන්න එපා. මොකද දැන් for an example 0 වලින් නම් වට තියෙන්නේ 1.98 වලින් නම් මට වඩා ඉන්නවා දැන් 10 දෙනෙක්ව තමයි මෙඩිසින් ගන්නෙ. හරිද? මම ඉන්නේ 11 වෙනි තැනට කියලා හිතන්නකෝ. එතකොට දැන් මෙඩිසින් යන කට්ටියගෙන් රට යන කට්ටිය ඉනවා මෙහෙ ඩිග්‍රීස් ලේට් වෙනවා කියයි නැත්නම් වෙන මොකක් හරි හේතුවක් හින්දා රට යන කට්ටිය ඉන්නවා. එතකොට සමහර මෙඩිසින් සිලෙක්ට් වෙච්ච ළමයිනුත් ඉන්නවා මෙඩිසින් කරන්න කැමති නැහැ. යාලට ඕනේ රිසර්ච් කරන්න කියලා. යාලා සයන්ස් ෆැකල්ටිස් වලට ජොයින් වෙනවා. දැන් ඔය අපේ මගේ බැච් එකෙත් food science and technology වල ඉන්නවා medicine select වෙච්ච ළමයි 3 දෙනෙක්. ඉතින් අන්න ඒ වගේ යාලා medicine කරන්න කැමති නැහැ. ඒ හින්දා යාලා GIZ score එක ගොඩාක් වැඩි වුණත් යාලා 3 දෙනෙක් ආවා මෙහෙම. දැන් අර මට දැන් 10 දෙනෙක් නම් ගන්නෙ මම 11 වෙනි තැනට නම් ඉන්නේ. අර 3 දෙනා ගියාට පස්සේ තව 3කට ඉඩ හැදෙනවානේ. එතකොට මම 11 ඉන්නවා නම් මාව තේරෙනවා. හැබැයි මාව තේරෙන්නේ මම ඇප්ලයි කරලා තිබ්බොත් විතරයි. නිකන් හරි මට මගේ Z එක අඩුයිනේ මම apply කරන්නේ නැහැ කියලා හිතුවොත් මම 11 වෙනි තැනට හිටියත් 12 13 14 apply කරලා මම apply කරලා නැත්තම් මට ඒ chance එක හම්බ වෙන්නේ නැහැ මාව පන්නලා අනිත් තුන් දෙනාව තමයි ගන්නෙ. ඒ හින්දා ඒ chance එක තියෙන්න ඔයාලට හරියට අනිවාර්යෙන් ඔයාලා apply කරලා තියෙන්නම ඕනේ. හරිද? ඒක තමයි apply කරන එකේ වැදගත්කම. ඔයාලට අර යුනිවර්සිටි මේකේ නිකන් 10ක් හරි 20ක් හරි දාන්න පුළුවන් නේ apply කරන්න පුළුවන් නේ. course code එක හරියට බලලා තමන් කැමති ඔක්කොම හරියට apply කරන්න. තමන්ට ලැබෙනවා හෝ නොලැබෙන එක වෙනම දෙයක්. ඉතින් ඔය 3 years passes වලට කියන්න තියෙන්නත් ඒක තමයි. වැඩි තමන්ට
කැමති එකේ පුළුවන් එකේ ඉඳන් අන්තිම තියෙන ඔක්කොම opportunities වලින් make use of it. මොකක් හරි එකක් you'll get it නේ. හම්බුණාට පස්සේ තමන් කැමති ඒ කියන්නේ ඔයා ඒක කරනවද නැද්ද කියන එක වෙනම question එකක්. ඒක හම්බ වෙන්න මාස ගණනක් යන අතරතුර ඔයාට වෙන මොකක් හරි දෙයක් හරියන්න පුළුවන්. නැත්නම් ඔයා වෙන degree එකකට join වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ නැත්නම් ඔයා private කරන්න decide කරන්න පුළුවන්. ඔයා work කරන්න decide ඔයා making use of that opportunity ද නැද්ද කියන එක ඊට පස්සේ decide කරන්න. But apply as much as you can for everything you can. ගොඩාක් හොඳ job opportunities තියෙන food science and technology ද food නැත්නම් nutrition ද මට ඒකට එහෙම specify කරලා answer එකක් දෙන්න බෑ. හැබැයි මම දන්න දෙයක් තමයි food science and technology වලට has lots of opportunities තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද companies and production වැඩි if you take Sri Lanka. How to prepare for the aptitude test? There is no specific preparation method for an aptitude test. An aptitude test එක දැන් ඔයා නිකන් හරි aptitude test එක තියෙන්නේ speech therapy වලට නම් ඔයාගේ aptitude test එකෙන් ගන්නේ ඒ speech therapy එකට අදාළ questions නෙමෙයි aptitude test එකෙන් අහන්නේ. හරිද? දැන් like law entrance exam එකක් කරනවා නම් law සම්බන්ධ දේවල් නෙමෙයි entrance exam එකට අහන්නේ. entrance exam එකට බලන්නේ ඒ කෙනා ඉගෙනගන්නවද බැරිද කියන එක. දැන් අපි හිතමු මොකක් හරි degree එකක ගොඩක් general ඒ කියන්නේ logically හිතන්න දේවල් තියෙනවා කියලා. දැන් ඔයාට එතකොට basic maths ගානක් solve කරගන්න බැරි කෙනෙක්ට ඒ degree එක handle කරගන්න බෑ. එතකොට එයා ඒ degree එකට තේරුනොත් ඒක එයාටත් අමාරුවක්, එයාට උගන්වන lecturers ලටත් අමාරුවක්, එයාගේ batchmates ලටත් අමාරුවක්. එතකොට එයාගේ mentality එකටත් ඒක හොඳ නැහැ. අන්න ඒ හින්දා තමයි ඔය aptitude tests තියන්නේ. aptitude test එක තියන්නේ biology වලට නම් biology ගැන අහන්න නැහැ. මේ questions ගැන නෙමෙයි අහන්නේ. ඔයාගෙන් අහන්නේ basic ඔයා qualified ද? ඔයාගේ language එක test කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ personality test එකක් විදියට වෙන්න පුළුවන්. general knowledge test කරන එකක් වෙන්න පුළුවන්. So aptitude test එකකට එහෙම exactly prepare වෙන්න විදිහක් නැහැ. Like if you really want to prepare, කාගෙන් හරි try to find the aptitude test papers or questions and then do a little bit of practice. Ask with seniors. Yes, that's what I suggest as well. Neuroscience වලින් ඉස්සරහට යන්න මොනවද කරන්න ඕනේ? I do astronomical science after pursuing a biological science stream. Microbiology and bioscience වලින්ද? Microbiology and bioscience වලින් තමයි. මම අර questions දෙකට එන්නම්. Microbiology යනවා කියලා කියන්නේ අපේ university context එකේ කියනවා නම් දැන් ඔයගොල්ලෝ applied biology වලට select applied sciences faculty එකට biological science යටතේ තමයි select කරන්න ඕනේ. එතකොට microbiology තියෙන්නේ botany department එකකට. එතකොට microbiology කියලා කියන්නේ මෙන්න මෙහෙම specific microbiology කියා select කරා degree එක ගත්තා එළියට ආවා. එහෙම නෙමෙයි. That's not how you do it. Then එතකොට පළවෙනි අවුරුදු දෙකේ decide කරන්න නැහැ ඔයා microbiology කරනවද නැද්ද කියලා. microbiology කියලා කියන්නේ පොඩක් special program එකක්. එතකොට ඒක overall ඔයාලා මුල් කාලේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පළවෙනි අවුරුදු දෙකේ නිකන් roughly නිකන් general subject එකක් විදිහට ඉගෙන ගන්නවා. ඊට පස්සේ second year එකෙන් පස්සේ ඔයාගේ GPA එක අනුව ඔයා perform කරලා තියෙන විදිහ අනුව තමයි ඔයාට microbiology කියන specific field එකෙන් ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද කියලා decide කරන්නේ. හැබැයි microbiology කියන්නේ ගොඩාක් හොඳ field එකක්. ඒක ගොඩාක් trending ගොඩක් opportunities තියෙන cosmetics and research laboratories ඒ හැම පැත්තටම microbiology අදාළයි because microorganisms are found everywhere. Okay, and astronomical science, can we do astronomical science after pursuing biological science? I'm not 100% sure about that. I know that people who did physical science can join astronomical science. But as long as you have, I'm not really sure about that. I think like from a state university perspective, as of now, not, I don't think so. I don't know. So and that's neuroscience වලින් ඉස්සරහට යන්න මොනවද කරන්න ඕනේ? මම දන්න තරමින් නම් එතකට ඉස්සරහට යන්න නම් medicine වගේ දෙයක්කින් තමයි ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් අර මම කිව්වා වගේ මොකක් හරි
ඒ හා සම්බන්ධ එතකොට ඒ කියන්නේ medicine නොයා යනවා නම් then going a private degree එකක් නැත්නම් migrating and doing an international program තමයි තියෙන option එක. Is there any more questions? Do I miss any questions that you all want me to answer? ඇත්තටම ඒක up to you මල්ලි. ඒ කියන්නේ ඔයාට තියෙන ටාගට් එක මොකක්ද දැන් ABC රිසල්ට් එක ගත්තොත් දැන් මෙහෙමයි. ඔයාට දැන් සමහර කට්ටියට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. දැන් ඔයාට sure නම් that you gave your very very best කියලා දැන් මේක second shy එකනේ third shy එකත් කරනවද නැද්ද කියලා ඔයා decide කරන්න. එන එකකට යනවා එකට මම මෙහෙමයි මම ඔයාගේ decision එක influence කරන්න කැමති නැහැ. ඔයා මේක කරන්න නැත්නම් මෙහෙමයි කියලා කරන්න කැමති නැහැ. ඒ වුණාට මම කියන්නේ ඔයා දැන් මොකක් හරි හේතුවක් දැන් ඔයා first shy ලැබිච්ච දෙයින් satisfy වුණේ නැති හින්දානේ second shy එක කරලා බැලුවේ. දැන් ඔයාගේ target එකට යන්න බැරි වුණ හින්දානේ නැත්නම් ඔයා මෙලහකටත් ගිහිල්ලානේ. දැන් ඔයා third shy කරන්න හදන්නෙත් මෙදාපරත් ඒ target එක sure නැති ඕනෙම නම් if you want to try it ඒක going forward එක that is nobody else's decision but yours. ඒ වුණාට ඔයා හිතන්න එපා ඒ ටාගට් එක හම්බුනේ නැහැ කියලා future එක disrupt වෙනවා. ඒක නිකන් change of plans විදිහට හිතන්න. ඔයා යන්න ගියපු තැනට නෙමෙයි යන්නේ. ඒ වුණාට ඔයා හරියට decide කරලා opportunities වලින් උපරිම ප්‍රයෝජන ගත්තොත් ඔයා අර යන්න හිටපු තැනට වඩා හොඳ තැනකට ඔයාට යන්න පුළුවන් කියන එක definitely මතක තියාගන්න. මොකද chemistry special එකක් කරොත් දැන් discourage කරන්න කියනව නෙමෙයි medicine කියන කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන එක ඒක හරිම risky එක පැත්තකින් එන එක හරිම it's very stressful දැන් ඉගෙන ගන්න A level කාලේ etc කවුරු හරි මෙඩිසින් කරන්න ඉන්නවා නම් තරහ වෙන්න එපා කිව්වට discourage කරනව නෙමෙයි ඒක අර හැමෝම build වෙලා නැහැ එහෙම pressure එකක් දරා ගන්න හැමෝම build වෙලා නැහැ ඒ schedule එක දරා ගන්න මේ එතකොට සමහර කට්ටිය එහෙම තියෙනවා හැම වෙලේම work කරන්න කැමති නැහැ family එකත් එක්ක ඇති වෙන්න time ඕනේ කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා දැන් ඒ හැමෝටම තමන්ට ගැලපෙනවද නැද්ද කියන එක තමන් හිතන්න ඕනේ. ඉතින් සමහර විට ඔයාලට මිස් වුණ එක blessing එකක් වෙන්නත් පුළුවන්. එහෙම වුණා කියලා ඔයා හිතන්න එපා මට ඕන දේ මට ලැබුණ නැහැ කියලා ඒක දුක් වෙන්න එපා. මොකද ඔයා හරියට wisely decide කරලා ඔයාගේ path එක carve කරගත්තොත් ඊට වැඩි වෙන්න පුළුවන් ඔයාට තියෙන free time වැඩි වෙන්න පුළුවන් ඊට වඩා stress අඩු වෙන්න පුළුවන් ඉතින් අර ගොඩක් අර මොකක් හරි when you don't get one thing there are so many other things that you will get so අර නොලැබිච්ච එක දේ ගැන හිතනවට වඩා ඉස්සරහට ලැබෙන්න තියෙන ගොඩක් දේ ගැන හිතලා hopefully කියන්නේ positively life එක decide කරන්න කියලා තමයි මම ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ NQC දාපු university එකකට apply කරන්න පුළුවන්ද? Can you tell me what NQC is? I'm not very sure. අනික මේක හොඳට read කරන්න. දැන් ඔයාලා මොකක් හරි government සම්බන්ධ higher education institute එකකට join වෙලා ඉන්නවා නම් ඕගොල්ලන්ට يعني සමහර ඒවා තියෙනවා සමහර ඒවා okay සමහර ඒවා තියෙනවා not okay එතකොට ඔයාලව select වෙන්නේ නැහැ select වෙලා නිකන් හරි prove වුණොත් ඔයාලා වෙන තැනක වෙන national මොකක් හරි institute එකකට register වෙලා ඉන්නවා කියලා ඔතන ඕගොල්ලන්ට future එකට ලොකු ප්‍රශ්න එන්න පුළුවන් ඒ හින්දා ඔයාලා කවුරු හරි වෙන මොනවා හරි දෙයක් ගන්න ඔයාලා university apply කරන එක university enter වෙන එකට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා කියනවා You're welcome. Pleasure. So any questions? Anything else? It means that in a district, oh, NQC, you mean that. Okay. It means that in a district to follow that course, I'm not very, I know, matakuna NQC kiyane mokadda kiyala. Product specify karnawada like when a language නැත්නම් Tamil is also okay or a convenient language එකකින් මට පොඩ්ඩක් කියනවද what you want to know කියලා
මම හිතන්නේ නැහැ පුළුවන් කියලා. KDU apply කරලා campus එකත් apply කරන්න පුළුවන්ද? මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. මම දන්නා ඒක පොඩක් හොයලා බලන්න වෙයි හරියටම. හැබැයි KDU වල pay කරන situation එකකුත් තියෙනවා. I'm not really sure ඒක ගැන නම්. I'm sorry. excuse me මට කතා කරන්න පුළුවන්ද? මම parent කෙනෙක් කතා කරන්න දුව. Yes කියන්න. මම ඊයේත් මම ඔයගලන්ගේ මේ Zoom මේක ඊයේ match stream එකටනේ තිබ්බේ. මම ඒකට ඊයේ join වුණා. Okay. දැන් ඔය දුවෙක් අහපු ප්‍රශ්නෙම මම මේ ප්‍රශ්නේ ඇහුවා ඊයේ. මොකද මගේ දුවට මමත් ඕකම කරලා තියෙනවා. මමත් KDU apply Hello. කරලා තියෙනවා. පොඩක් ඉන්න මිස් කනෙක්ෂන් එක පොඩක් ඩිස්ට්‍රප්ට් වුණා. මට ඊයේ ජොයින් වුණා කියන කැලල ඇහුණා ඊට පස්සේ. මම මේ ප්‍රශ්නේම ඊයේ මමත් ඇහුවා. ඊයේ Okay. join වෙලා ඊයේ හිටපු අර පුතාලා දෙන්නගෙනුත් මම මේ ප්‍රශ්නේම ඇහුවා. මොකද මමත් ওই දෙයම කරලා තිනවා. ඒ දුවද පුතෙක්ට කරපු දෙයම මමත් කරලා තිනවා මගේ දුවට. ඒකට එයා දීපු උත්තරේ තමයි දැන් මේක අපි නිකන් just applying only. We have not registered no so far. දැන් මේක apply කරලා කරන විතරනේ එකක්. තියෙන්නේ. ඔව්. ඒ හින්දා දැන් if I get the registration from either KDU or university, that means the state university, then we have to inform that we are not going to come. That means we are not going to join for that either KDU or whatever it is. Yes. එහෙම කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ මේකෙන් දෙකටම රෙජිස්ටර් වෙන්න බෑ එකපාරට. මොකද දැන් KDU එක ඇවිල්ලා ඒක semi government හැටියටනේ යන්නේ ඒක. ඔව්. ඒක semi government මොකද අර pay කරලා කරන හින්දා මේ කැම්පස් බුක් එකේ 17th page එකේ තියෙනවා එහෙම එකක්. මම දැන් මේ ප්‍රශ්නේ මම තමයි මුලින් අර මෙසේජ් එකක් දාලා ඇහුවේ. ඒකේ තියෙනවා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ නොවන වෙනත් පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාලයක හෝ ආයතනයක ප්‍රථම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිදහස් අධ්‍යාපන අවස්ථාවක් යටතේ අභ්‍යන්තර සිසුන් ලෙස ලියාපදිංචි වී සිටින සිසුන් කියලා දීලා තියෙනවා කන්ටෙන්ට්ස් පහක්. එයාලට මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම සඳහා සුදුසුකම් නොලැබීමට හේතු කියන යටතේ තමයි ඒක දීලා තියෙන්නේ. ඒකේ තියෙනවා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. එතන බ්‍රැකට්ස් ඇතුලේ තියෙනවා නම් කර ඇති කැඩෙට් නිලධාරීන් ලෙස කියන එක තියෙනවා. ඊට පස්සේ ඒක තියෙනවා නම් කර ඇති කැඩෙට් නිලධාරීන් ලෙස හරි. ඊට පස්සේ තියෙනවා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියලා. එතකොට දැන් මෙතන තියෙන අභ්‍යන්තර සිසුන් ලෙස ලියාපදිංචි වී සිටින සිසුන්නේ. එතකොට ඇප්ලිකේෂන් දාන එකයි ඒකයි දෙකක් නේද? දාන්න පුළුවන්. මම කියන්නේ ඒක තමයි ඇප්ලිකේෂන් දානවා කියන එක එකක්, රෙජිස්ටර් වෙනවා කියන එක තව එකක්. එතකොට ඇප්ලිකේෂන් එක දාපු එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද කැම්පස් ඇප්ලයි කරන්නත්? මම හිතන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද දැන් අපි දැන් සමහර කට්ටිය ඉන්නවා ෆස්ට් ෂයි එකෙන් ඇප්ලයි කරපු කට්ටිය ඉන්නවනේ. දැන් තමන් අපි හිතමු දැන් මට මොකක් හරි මට බයොලොජිකල් සයන්ස් යන්න තමයි ඕනේ කියලා. ඒ වුණාට මගේ රිසල්ට්ස් අඩුයි. ඒ හින්දා මම දැන් ෆස්ට් ෂයි එකේ දැන් මම ඉසෙට් ස්කෝර් එක දැක්ක ගමන් මට හිතුණා අයියෝ මගේ ඉසෙට් ස්කෝර් එක අඩුයි. ඒ හින්දා ආයෙ මම කරනවා කියලා හිතලත් මම දැන් ඇප්ලයි කරනවා මේ සෙකන්ඩ් ෂයි එක්සෑම් එකට. එතකොට සෙකන්ඩ් ෂයි එක්සෑම් එක ඕන වෙලාවක අතාරින්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑනේ. දැන් මම ඇප්ලයි කරාට පස්සේ දැන් මට මතකයි මම කැම්පස් යන කාලේ මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මම දැන් ඇප්ලයි කරාට පස්සේ දැන් මම යුනිවර්සිටි වලට ඇප්ලයි කරනවා කියන එක එකක්. එතකොට මම මේ දේවල් වලට select කියලා එනවා මේල් එක. එතකොට ඊට පස්සේ තමයි මම රෙජිස්ටර් වෙන්නේ. දැන් මම අර ෆස්ට් ටයිම් දැන් ඇප්ලයි කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැන් මම ෆස්ට් ටයිම් ඇප්ලිකේෂන් එක දාලා රෙජිස්ටර් වුණා කියලා හිතන්නකෝ. මම රෙජිස්ටර් වුණාට පස්සේ එතකොට මම දැන් රෙජිස්ටර්ඩ්. මම රෙජිස්ටර් වෙලා කැම්පස් ගියත් නැතත් මම සෙකන්ඩ් ෂයි එකේ නිකන් හරි මට මෙඩිසින් හම්බුණත් මට යන්න බෑ. මොකද මම රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් අර ඇප්ලයි කරන එක එකක් රෙජිස්ටර් වෙනවා කියලා කියන්නේ ලියාපදිංචි
ලියාපදිංචි වෙනවා කියන එක. එතකොට ඔයා ලියාපදිංචි වෙලා ස්ටුඩන්ට් කෙනෙක් නම් අන්න ඔයාට කැම්පස් අවස්ථාව නොලැබෙන අවස්ථාවක් තියෙනවා. හරිද? පැහැදිලිද? Oh, thank you very much. Okay, you're welcome. මේ අර question එකක් තියෙනවා university අර මිෆ්‍රහාර කලින් NQC question එක අහලා තියෙන NQC කියලා දානවනේ මං හිතන්නේ qualified candidates මොකද ඒගොල්ලෝ NQC කියලා දාන්නේ candidatesලා නැති හින්දා ඒ හින්දා ඔයා apply කරනවා නම් apply කරන එක ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට මං හිතන්නේ හම්බ වෙයි කියලා. Any more questions? We can anyone has any more questions? මොකක් හරි ප්‍රශ්නයක් clarify කරගන්න තියෙනවා නම් ඔව් කියන්න. KDU යුනිෆෝම් එක සම්බන්ධව දන්නවද කොහොමද මුස්ලිම් ගර්ල්ස්ලාට ඒකේ ෂෝල්ඩර් එක හිජාබ් වෙයා කරන්න පුළුවන්ද කියන එක ගැන හිජාබ් වෙයා කරන්න පුළුවන්. ඔව් KDU යුනිෆෝම් එකට හිජාබ් ඔව් කියන්න අහන්න. ඒ කියන්නේ දැන් අපි ඒකෙන් අවුට් වුණාට පස්සෙත් අපි මේ ආමි හෝ නේවි ඒ ඉන්න එකේම ඉන්න ඕනේ. එතකොටත් අපි ප්‍රැක්ටිස් කරද්දී ඒ මේක ඇතුලේ අපිට අපේ හිජාබ් වෙයා කරන්න එයාලා chance එකක් දෙන්නවද? මෙහෙමයි ඔයාලා KDU යන තාක්කල් කියන්නේ ඒක යුනිෆෝම් එකක් තියෙනවානේ. එතකොට ඒ යුනිෆෝම් එකට ෂෝල් එක දාන්න පුළුවන්. එතකොට අර ඔයගොල්ලන්ට ඔයාට ටක් කරලා අඳින්න එක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි නං ඒක ඔයාලට ඔළුව වහන්න දෙනවා. හරිද? ඔළුව වහන්න දෙනවා. ඉතින් අර යුනිවර්සිටි එකේත් ඔළුව වහන්න දෙනවා නම් සර්ව් කරද්දී ඔළුව වහන්න නොදෙන එකක් නැහැ කියලා මං හිතනවා. මොකද ඒ සර්ව් කරන එකට දෙන්නේ නැත්නම් යුනිවර්සිටි එකේ දෙන්නෙත් නැති වෙයි කියලා තමයි ඒ කියන්නේ නිකන් අපි කියන්න ඒ කියන්නේ දැන් සමහර කට්ටිය try කරනවානේ යුනිෆෝම් එකට තව ඒ කියන්නේ ටක් කරන එක ප්‍රශ්නයක් වුණාම නිකන් වෙන ඇඩිෂනල් කේප් එකක් හරි කාඩිගන් එකක් හරි යන්නේ ඒ වගේ මොකක් හරි මං හිතන්නේ ඒවට පර්මිෂන් තියනවා කියලා බට් ඔළුව වහන්න පුළුවන්. Thank you very much. You're welcome. Excuse me, I am one of a parent, one wing commander Shifa. Hello. Okay. Yeah. I'm an officer. Yeah, regarding that, one girl was asking about the uniform. Yeah. Once you absorb to, we're at KDU, there are two categories. One is, non-army, non-forces category. Other one is the normal category. Yes. Once you go for the forces category, you won't be able to cover your, head. Oh, you is will that have so? to, Okay. Okay. The Army or Navy or Air Force, of course, you will have to wear that uniform. Uniform, okay. Yeah. That, of course, I don't think that they will allow you to wear because I have experience. I've been working for more than 20 years as officer. So the Army, Navy, Air Force, all three, of course, you won't be cover your things that you will have to wear the said uniform which they have. Okay, thank you. Just for the information. Okay, thank you very much for the information. Thank you. And I hope that answered the question the sister asked before. Okay, student, I assume there are no questions left. So moderator Mahisha, you can end this session right now. One moment. I think there are some last minute questions. How to apply using UGC portal. I'm not sure what you're asking when you say UGC portal. Some job opportunities හොඳම එකෙන් agri based නැත්නම් chemistry based එකකින් යන එකද? Agri based chemistry based දෙකටම ගොඩක් හොඳ job opportunities තියෙනවා. හැබැයි personal opinion එකක් විදිහට කිව්වොත් මම agri වලට interested නැති හින්දා මට agri ගැන يعني statement එකක් දෙන්න අමාරුයි. හැබැයි chemistry based
opportunities නම් ගොඩාක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් agri based දෙයක් වැදගත් වෙන්නේ ඒ රටත් එක්ක agriculture බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකා අනේ ඒ වගේ දෙයක්. එතකොට chemistry ගත්තොත් එහෙම නෙමෙයි. chemistry ඕනම රටකට ඕනම විදිහකට equally වැදගත් වෙන ෆීල්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. මොකද chemistry එහෙම agriculture නම් agriculture විතරයි. එතකොට chemistry එහෙම නෙමෙයි. chemistry agriculture වලටත් අදාළයි, industry වලටත් අදාළයි, ඕන දෙයකට අදාළයි. ඉතින් අර දෙකෙන් මොකද්ද හොඳ එක කියලා මම කියන්න කැමති නැහැ. ඒ වුණාට ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. Thank you very much. I think we can end this. Yeah. බැහැවින්ම ස්තුතියි අස්නා සොලුරිය. ඒ අනුව අද දිනට නියමිතව තිබු විශ්වවිද්‍යාල මාර්ගෝපදේශන වැඩසටහන නිමාවට පත්වන අතර පැය දෙකක් පුරාවට අප සමග රැඳී සිටි ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. ඒ වගේම මෙම පටිගත කිරීම අපගේ YouTube නිල චැනලය වන මුස්ලිම් මජ්ලිස් USJ යටතේ ඉදිරියේදී අප්ලෝඩ් කිරීමක් සිදු වෙනවා. එහින් ඔබට ලබා ගත හැක. ඔබගේ නව විශ්වවිද්‍යාල ජීවිතයත් ඉදිරි අනාගතයත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව සමගින් අද දවසේ වැඩසටහනේ අවසානය මෙසේ සනිටුහන් කරන්නෙමු. සම්බන්ධ වුණාට ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.